right. එතකොට ගිය සතියේ අපි කතා කරා මූලික දේවල් ටික මේක සම්බන්ධයෙන් network වලට අදාළව අපි කතා කරා network කියන පාඩමේ අපි කතා කරන්නේ data communication and networking කියන එක දත්ත sannivedanaya සහ ජාලකරණය කියන එක. එතකොට එතනදී මුලින්ම කතා කරන්නේ දත්ත sannivedanaya වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ දත්ත sannivedanaya වෙන ආකාරය ගැන අපි ගිය සතියේ කතා බහ කරා. අපිට ප්‍රධාන වශයෙන් components පහක් උවමනා වෙනවා මේ වැඩේ කරගෙන යන්න. right මට කවුරු හරි message එකක් එවලා තියෙනවා WhatsApp වල school class කතාවක් ගන්න. right අපි එයාත් එක්ක කතා කරලා බලමු දැන් එක්කෙනෙක් විතරයි ආවේ. ස්කූල් ක්ලාස් කතාවක් කියලා තියෙනවා බලමු මොකද කරන්න කියලා. දැන් අපි සෙෂන් එක කරගෙන යනකොට රෙකෝඩින් එක තියෙනවානේ. හරි. එතකොට මූලික දේවල් ටික අපි කතා බහ කරේ. ප්‍රධාන වශයෙන් කොටස් පහක් කමියුනිකේෂන් වලදී අපිට කතා බහ වෙනවා කියලා අපි කතා කරා. ඒ තමයි මෙන්න මේ කියපු කොටස් පහ. නේද? යවන්නා ඉන්නවා, පණිවිඩය ලබන්නා ඉන්නවා, ඊළඟට පණිවිඩයක් තියෙන්න ඕනේ. ඊළඟට මාධ්‍ය තියෙන්න ඕනේ. මාධ්‍ය මං කෝවා කොටස් දෙකකින් තියෙනවා කියලා. ඊට පස්සේ එක පණිවිඩයක් එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න ඒ පණිවිඩය ගමන් කිරීමේදී අනුගමනය වෙන නීති රීති කොටසක් තියෙනවා. ඒකට තමයි අපි ප්‍රොටෝකෝල් කියලා සඳහන් කරේ. එතකොට මේ කියන නීති රීති පද්ධතියත් එක්ක sannivedanය සෙන්ඩර්ගෙන් ඉඳලා රිසීවර්ට සිද්ධ වෙන ආකාරයට තමයි අපි කතා බහ කරගන්නේ components ටික අරගන්න. ඊට පස්සේ මේ sannivedanය කරගන්න අපි signals පාවිච්චි කරනවා කියලා කතා වුණා. ඒක ಜಾති දෙකකින් තියෙනවා analog හා digital. එතෙන්දී අපි කතා කරා analog wave එක මොන වගේද digital wave එක මොන වගේද. analog wave එක කාලයට අනුව බොහොම ඉක්මනින් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක සයිනාකාර වක්‍රයක් වගේ කියලා තමයි අපි කතා කරේ. ඊළඟට ඩිජිටල් වේව් එක නිතරම මොකක් හරි බිඳුව කියන ස්ටේට් එක හෝ එක කියන ස්ටේට් එක පවත්වාගෙන යමින් වෙනස් වෙන සිග්නල් එකක් තමයි ඩිජිටල් සිග්නල් එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඇනලොග් සිග්නල් එකක තියෙන ක්වොලිටිස් ටික කතා කරා. විස්තාරය, වේව් එකේ උස, ඇම්ප්ලිටියුඩ් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඊළඟට සංඛ්‍යාතය, තප්පරයකදී අපිට හම්බෙන වක්‍ර ප්‍රමාණය නේද? වක්‍රයක් කියලා අපි කතා කරේ මෙන්න මේ ආකාරයේ හැඩයක්. මේකට තමයි අපි වක්‍රයක් කියලා කියන්නේ. ඊළඟට කලාව. වේව් එක පටන් ගන්නකොට x අක්ෂයත් එක්ක හදලා තියෙන කෝණය. ඒ වගේම තමයි මාධ්‍යයක් ඇතුලේ යම් කිසි සිග්නල් එකක ස්පීඩ් එක මැනගන්න. අපි ඒකට කියනවා මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය කියලා. ඒක මැනගන්න අපි කතා කරා පොඩි සමීකරණයක් v = f lambda කියලා. ඒතර f කියන්නේ සංඛ්‍යාතය, lambda කියලා කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමය මම මෙතන පින්තූරේ පෙන්නලා තියෙනවා. right. එතකොට ඔන්න ඔය දේවල් ටික අපි කතා කරා. ඒ වගේම මේකට අදාළව තියෙන ගණන් කීපයකුත් අපි හැදුවා. right. මේවා හරි ලේසි. සාමාන්‍ය සරල සමීකරණයක් විසඳනවා හා සමානයි. right. ගිය සතියේ ඔය ගණන් දෙක හදලා තමයි අපි නතර කරේ. දැන් මට වැඩේ පටන් ගන්න කලින් මම ගිය සතියේ නතර කරනකොට මට මතකයි මම කියනවා මේකේ මේ ඒකක වෙනස් වෙලාම ඕගොල්ලෝ පොඩ්ඩක් පටල ගන්නවා කියලා. අපි එයින් එක ගානක් හදලා ඊළඟ කතාවට යමු. right. හරි. මේ ඔයගලන්ට හම්බෙන්නේ තුන්වෙනි ගාන මේකට අදාළව තියෙන. right. හැමෝම මේක මම ලියනකොට ලියා ගන්න සිංහල කට්ටිය සිංහල එකේ ඉංග්‍රීසි එක ඊළඟට දානවා.
මේක 2 කිලෝමීටර්ස් කරගන්න sorry. හිතාරා ගිය සතියේ ටික කතා බහ කරගෙන ආවා ඒ කියන්නේ ගාන හදපු විදිහද පුතේ? හරි. ඔය තියෙන්නේ සිංහල ප්‍රශ්නේ. ඉංග්‍රීසි ප්‍රශ්න මම මෙතන යටින් ලියනවා. ඔයගොල්ලෝ නිකන් හදලා මට උත්තරේ chat කරා නම් ඇති. chat එකේ ගොනන් ඇති උත්තරේ. රමේෂ් උත්තරේ හරි. රමේෂ් තපරකින්. ආයිසරයක් පොඩ්ඩක් බලන්න. කන්වර්ෂන් එක හරිද කියලා. මම හිතන්නේ පොඩි බින්දු ප්‍රශ්නයක් තියෙනවා. ඔව් චමිදු හරි. විහංසා හරි. ඉනුක හරි. චමෝද උත්තරේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා පුතේ. v සමාන f lambda. ඔයාට f කියන එකක් තියෙනවා lambda කියන එකක් තියෙනවා. කිලෝමීටර්ස් මීටර්ස් කරනකොට අපි 1000න් වැඩි කරන්න ඕන. නේද? හරි මම මේක ටක් ගාලා මෙතන හදලා පෙන්නනවා. කොහොමද මේක කරන්නේ? v සමානයි f lambda කියන එක ආදේශ කරනවා. f කියන්නේ 50යි hertz. hertz කියලා කියන්නේ තප්පරයට කියන අගය. වැඩි කරන්න ඕනේ 2යි කිලෝමීටර්ස්. එතකොට 50යි තප්පරයට කියන එක එනවා 2යි කිලෝමීටර්ස්. අපි මීටර්ස් වලින් ගන්න ඕනේ නේද? 2000යි මීටර්ස් කියලා එන්නේ. right. ඊට පස්සේ 2 10යි. තව බිංදු 4ක් එනවා ms ඍණ 1 කියන එකෙන් භාවිත කරා.
හරි. දැන් මේකම පැයට කිලෝමීටර්ස් වලට හරවන්න බලන්න ළමයි. මේ උත්තරේම පැයට කිලෝමීටර්ස් කරන්න මොකද කරන්නේ? 100 වෙන්නේ පැයට කිලෝමීටර්ස් නෙවෙයි. තප්පරයට කිලෝමීටර්ස් 100 වෙන්නේ. පැයට කිලෝමීටර්ස් බලන්න. ඔව් ඒක මේකේ දෙක කොටස විදිහට ඕනනම් ලියා ගන්න. හරි විහංස. බලමු කැල්කියුලේෂන් එක කරලා. ආසේ 0.66. ඔව්. කොහොමද මේක පැයට කිලෝමීටර්ස් කරන්නේ? ලක්ෂය කියන එක තියෙන්නේ ms ඍණ එකකින්. ඒතර මේක අපිට ලියා ගන්න පුළුවන් ලක්ෂයක් මීටර් බෙදීම තප්පර කියලා. ms ඍණ එක කියලා කියන්නේ මීටර බෙදීම තප්පර. එතකොට තප්පර පැය කරන්න මොකද්ද කරන්නේ අපි? right තප්පරයක් පැයක් විදිහට අරගන්න නම් අපි 3600න් බෙදන්න ඕනේ. ඇයි 3600න් බෙදන්නේ? තප්පරේ විනාඩි කරන්න 60න් බෙදනවා. විනාඩිය පැය කරන්න ආයෙ ඒව 3600 3600ක්. ඔව්. එතකොට 3600න් මේක බෙදන්න ඕනේ. 3600න් මේ කොටස බෙදනවා කියලා කියන්නේ මේ s කියන කෙනා වැඩි කරන්න ඕනේ 1යට 3600න්. මීටර් කිලෝමීටර් කරන්න මොකද කරන්නේ අපි? 1000න් බෙදන්න ඕනේ නේද? ඒ කියන්නේ මෙයා වැඩි කරන්න ඕනේ 1යට 1000කින්. එතකොට මේ දෙන්න අර කැරකිලා උඩයට මාරු වුණායින් පස්සේ ඔය කියන එක හැදෙනවා මෙහෙම නේද? තුන්දාස් 600 උඩට එනවා 1000 යටට එනවා. right ඔය කොටස තේරුණාද? ඊට පස්සේ තියෙන්නේ පොඩි බිඳු සෙල්ලමක් නේද? ඔය විදිහට අස් කරන්න පුළුවන්. ඒකට උත්තරේ එනවා කීයක් කියලාද? 3,60,000ක් kilometers per hour. තේරුණාද? හරි. එතකොට ඕක හරියට ලියා ගන්න. මම පොඩ්ඩක් උඩ ඉඳලා පෙන්නලා තියන්නම්.
ඔව් චමෝත් 3600 ගත්තේ කොහොමද කියන්නේ මම 3600න් බෙදුවේ කොහොමද කියන එකද චමෝත් අහන්නේ right මෙහෙමයි එන්නේ චමෝත් මේක අපි ඕක සරලව විසඳගමුකෝ මෙහෙම දැන් උදාහරණයක් විදිහට හිතුවොත් ඔයා හිතන්නකෝ තප්පර 120ක් කියන එක තප්පර 120ක් ඔයාගෙන් ඇහුවොත් මිනිත්තු කීයද කියලා ඔයා මොකද කරන්නේ ඔයා කරන්නේ 120 බෙදනවා 60න් එහෙම නේද එතකොට එනවා මිනිත්තු 2යි කියලා. ඔබ පුතේ. මේ v සමානයි f lambda කියන එකේ v කියන්නේ සංඛ්‍යාතයද? නෑ. v කියන්නේ වේගය. velocity කියන එක. f කියන්නේ සංඛ්‍යාතය, lambda කියන්නේ තරංග ආයාමය. හරි සර්. චමොත් මෙතන කරපු දේ තේරුණාද? right දැන් චමොත් මම මේක තප්පරකින් නෑ ඔබ බලන්න 12යි හැමදාම 2යි නේද ඔව් මම මේක ගන්නවා මෙහෙම 7200ක් තප්පර මේක මිනිත්තු වලින් හොයන්න කිව්වොත් මොකද කරන්නේ 7200 බෙදනවා 60න් නේද එතකොට එනවා 72 කියලා කියන්නේ 6 වරක් 12යිනේ. එතකොට 120ක් මිනිත්තු කියලා එනවා. ඕක මම පැය කරොත් 120 මම ආයි බෙදනවා 60න් නේද? එතකොට තමයි hours එන්නේ. right එතකොට එන්නේ මෙතන 2 hours. ඒක තේරුණාද චමොත්? right දැන් මේ 7200යි තප්පර 3600න් කෙලින්ම බෙදුවම එන උත්තරේ මොකක්ද? 2 hours ම තමයි. තේරුණාද පුතේ? ඒකයි අපි 3600 පාවිච්චි කරන්නේ. පැහැදිලි චමොත්? right okay. තව කවුරු හරි අහලා තිබුණා 1000 බෙදීම 3600ද කියලා. right okay හරි. right ඒක clear. හරි. right දට මේ ගණන් ඔය විදිහට තාම මේ විභාගයට අහලා නැහැ මෙහෙම ගානක්. right MCQ එකක් විදිහට තමයි මට තේරෙන විදිහට මේ ගානක් අහන්න පුළුවන්. ඉතින් දැනගෙන ඉන්න. right හරි. අද අපි ඔතනින් ඉස්සරහට කතා කරගෙන යනවා. right මම මෙතනට මේ පාඩමේ pages ටික ගන්න එක මට ලේසි.
හරි. එතකොට මෙතන ඉඳලා අපිට කතා කරන්න තියෙන්නේ අර අපි මුලින්ම අද කතා බහ කරනකොට පෙන්නපු මේ data communicate කරනකොට පාවිච්චි කරන්න තියෙන mediums මාධ්‍ය මොනවාද කියන එක. right? එතකොට ප්‍රධාන වශයෙන් ඔය මීඩියා එක කොටස් දෙකකට කැඩෙනවා. guided media and unguided media කියලා. ළමයි මට connection එක unstable කියලා එනවා. ඔයගලන්ට කැඩි කැඩි ඇහෙනවා නම් කියන්න. right. එතකොට guided media නැත්නම් wired media කියලා කියන්නේ නියම මාධ්‍ය කියලා අපි සිංහලෙන් කියනවා රැහන් සහිත මාධ්‍ය කියලාත් කියනවා right ඊට පස්සේ unguided media වලට අපි කියනවා නියම නොවන මාධ්‍ය නැත්නම් නොනියම මාධ්‍ය නැත්නම් රැහන් රහිත wireless media කියලාත් කියනවා right එතකොට මේ guided media වල අපි කතා කරනවා cables ಜಾති තුනක් ගැන ඒ තමයි twisted pair කියන cable එක ambery යුගල කියලා අපි කියනවා ඊළඟට coaxial කියන cable එක ඊළඟට fiber optics කියන නැත්නම් fiber cable එක ගැන right හරි ඕක ගැන මේ මම පොඩ්ඩක් detail දාපු presentation එකක් තියෙනවා ඒක මේ 9 වසර දරුවන්ට හදපු එකක් නමුත් මම ඒක ඔයගලන්ට පෙන්නන්නම් ඒක එතනින් clear කරගන්න එක වඩා ලේසියි ඔයගලන්ට right මේ තියෙන්නේ cables ಜಾති තුන ambery යුගල කියලා කියන්නේ twisted pair cable එකට ambery යුගල ඊළඟට coaxial කියන එකට අපි කියනවා සමෝක්ෂ cable එක කියලා right සමෝක්ෂ රැහන කියලා fiber optic එක ප්‍රකාශ තන්තුව කියලා අපි සිංහලෙන් කතා කරනවා එතකොට මේ twisted pair cable එක අග සම්බන්ධ වෙන connector එක තමයි අපි කියන්නේ මෙන්න මේ RJ45 connect එක කියලා මෙයාට තමයි අපි RJ45 connect එකක් කියලා කියන්නේ. ඒත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් network cable එකක් කියලා සරලව හඳුන්වන්නේ මේ twisted pair cable එකක්. right? හැබැයි ඔයගලන්ට දකින්න හම්බෙන fiber optic cable එක මේ coaxial එක නම් ඔයගලන්ට ටිකක් දකින්න හම්බෙනවා අඩු ඇති. ඒ කියන්නේ දැන් ඔය antenna එක පාවිච්චි කරලා අපි TV බලනකොට coaxial cable එක තමයි අපි පාවිච්චි කරන්නේ. right? ඒතකොට ඒක TV jack එකට connector එකක් විදිහට එන්නේ connector එකනේ TV jack එකේ පිටිපස්සට connect කරන connect එක වගේ දැන් ටිකක් භාවිතය අඩුයි ඔයගොල්ලෝ අතරේ හේතුව PO TV dialog TV වගේ පැති වලට පාවිච්චි වෙන නිසා නමුත් coaxial කියලා කියන්නේ ඔය අපි සරලව කියනවා antenna cable එක කියලා right ඒවා connectors වෙනස් coaxial එකේ ඉන්නේ round interface එකක් RJ45 එක අර ටෙලිෆෝන් jack එක නැත්නම් network port එකට connect වෙන එක සහ fiber optic එක ටිකක් වෙනස් පොඩි interface එකක් තියෙනවා මෙතන මේ පින්තූරෙත් පේන්න තියෙනවා වගේ ඒ වගේම තමයි මේගොල්ලෝ දිගෑරියම coaxial එක දිගෑරියම මේ විදිහට ඔයගලන්ට දැක් ගන්න හම්බෙන්නේ ඒක coaxial එක මැද්දෙන්ම යනවා තඹ කම්බියක් ඒකේ තමයි සිග්නල් එක එන්නේ එයාව වට කරලා තියෙනවා ඉන්සියුලේටර් එකක් පරිවාරකයක් ඒකේ ගොඩක් වෙලාට රිජිෆෝම් වගේ ෆැබ්‍රික් එකකින් හදලා තියෙන්නේ
ඒ වගේ මේක වට කරලා ආයෙත් තියෙනවා කම්බි දැලිසක්. හරි නැත්නම් කම්බි දැලක්. ඒ කම්බි දැල ඉන්ටර්ෆියරන්ස් නැති කරන්න. ඒ කියන්නේ අපේ කමියුනිකේෂන් ස්මූත්ලි කරගන්න උදව් වෙනවා. ඒ ඔක්කොම ටික වට කරලා එළියෙන් තියෙනවා ඝනකම් කළු පාට රබර් කෝට් එකක් කියලා අපි කියන්නේ. right රබර් වැස්මක් තියෙනවා. right ওই විදිහට තමයි coaxial cable එක හැඩ ගැහිලා තියෙන්නේ. මේ twisted pair නැත්නම් ඇම්බරි යුගල කියන වචනේ කියන්නම හේතුව මේ ඔයගොල්ලෝ කේබල් එකක් අරගෙන නෙට්වර්ක් කේබල් එකක් අරගෙන කපලා සුද්ධ කරලා බැලුවොත් ඔයගලන් දකින්න හම්බෙන්නේ මේ වගේ කේබල් pairs. ඒ කියන්නේ යුගලයක් තියෙනවා ඒ දෙන්න ඇම්බරිලා තියෙනවා. right ඒකට ඇම්බරි යුගල කියලා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ කේබල් එකක් කනෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ RJ45 ජැක් එකකට. right ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ නෙට්වර්ක් කේබල් එකේ කෙළවරේ දකින්න ජැක් එක නෙට්වර්ක් ජැක් එක කියලා අපි කියනවා. right එතකොට එයාගේ තියෙන පින්ස් ටිකට ගැලපෙන විදිහට තමයි මේ තියෙන පෙයාස් ටික හැදිලා තියෙන්නේ. right ඒ වගේම තමයි මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක. ෆයිබර් ඔප්ටික් කේබල් එකේ මැද්දේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ට මැද්දේ පේන මේ හීනි මේ කොටස මේ මැද්දෙන් දුවන එක ඒක බොහොම හීනි වීදුරු නලයක්. right මොකද මේ ප්‍රකාශ තන්තුවක දත්ත ගෙන යෑමේ මාධ්‍ය වෙන්නේ ලයිට් එක ආලෝකය. ඒතර ආලෝකය ප්‍රකාශ තන්තුව ඇතුලේ ගමන් කරන්නේ හරියට අපි අර හරියට නෙවෙයි විද්‍යාවේ අපි ඉගෙන ගන්නවා වගේ මෙන්න මේ වගේ මේ වර්තනය වෙවි. පරාවර්තනයේද වර්තනයේද මේකට කියන්නේ. මේකට කියන්නේ පරාවර්තනය. පරාවර්තනය වෙවි. එහෙම වැඩි තමයි ගමන් කරන්නේ. තව ගමන් කරන මොඩ්ස් කීපයක්ම තියෙනවා. ටියුට් එකේ මම දාලාත් ඇති. එතකොට මේ වීදුරු නලය පාවිච්චි කරලා තියෙන එකයි. right ඒකට පරාවර්තනයක් කියන්නේ. එතකොට එළියෙන් මේ තියෙන්නේ plaster of paris වලින් කරලා තියෙන කෝට් එකක්. ඒකට එළියනුත් අර තඹර හැන් ටික තියෙනවා ඉන්ටර්ෆියරන්ස් වළක්ව ගන්න. ඊළඟට එළියෙන් තියෙනවා ඝනකම් කෝට් එකක්. ඒ වගේම තමයි මේ දැන් coaxial twisted pair cables අපිට කැමති විදිහකට නවල කරලා වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ. නමුත් අපිට හදිසියවත් නැවුනොත් ගැටලුවක් නෑ ලොකුවට. හැබැයි ෆයිබර් ඔප්ටික් එකක් අපිට බොහෝම පරිස්සමෙන් නවන කරන නැත්නම් කර්ව්ස් ගන්න තැන්වලදී වැඩ කරන්න වෙනවා. මේක අර අපි එකපාරට අර ලණුවක් නවනවා වගේ නැවුවොත් අර අමු ඉරටුව නැවුවා වගේ තමයි. ටොප් ගාලා කැඩලා යනවා. මේ අමු ඉරටුවනේ වේලිච්ච ඉරටුවක් නැවුවා වගේ තමයි. ටක් ගාලා කැඩලා යනවා. right ඒක නිසා මේකේ data transmission speed එක වැඩි. data ආලෝකයේ වේගයෙන් අරගෙන යන කෙනා තමයි fiber optic cable එක කියලා කියන්නේ. ඒතර ඒ තමයි දත්තයකට ගන්න පුළුවන් උපරිම වේගය. right ආලෝකයේ වේගය කියන එක. අනිත් දෙන්නගම වේගය අඩුයි. මේ තුන් දෙනාගෙම වේගය අඩුම එක්කෙනා තමයි twisted pair cable එක. right coaxial ඊට වඩා quality සහ වේගය සහ distance එක වැඩිපුර දුර ප්‍රමාණයකට data එකක් අරගෙන යන්න පුළුවන්. twisted pair එක මිලෙන් අඩුයි, quality එකෙනුත් යම් ප්‍රමාණයක් අඩුයි. එයාට කෙටි දුරකට short සාමාන්‍යයෙන් මීටර 30ක් 40ක් තමයි උපරිම එයාට data communicate කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම තමයි okay communication distance එක හැදිලා තියෙන්නේ. right සංනිවේදනය කරන්න තියෙන දුරවල් ටික හැදිලා තියෙන්නේ. right හරි. එතකොට ඔය දෙක පෙන්වන්නේ මෙතනින් වැඩ ඉගෙන ගන්න එක ලේසි නිසා. right ඔව් මේ unguided media ටික ගැනත් මෙතන කියලා තියෙනවා. නමුත් මම මෙතන මේ ටික පෙන්වන්නම් ඕගලන්ගේ ඔළුවට ටක් ගාලා යයි. නමුත් අපි අතන තියෙන දේවල් ටිකක් කතා කරමු. පළවෙනි එක තමයි infrared waves කියලා කියන්නේ. right TV remotes වල තියෙන්නේ. එතකොට ඒ TV remote එකෙන් සාමාන්‍යයෙන් signal එකක් යවුවා. මේ කියන්නේ TV remote එකේ තියෙන infrared sender transmitter එකක්. ඒ transmitter එකෙන් transmit කරාම TV එකේ තියෙන receiver එකෙන් ඒ signal එක receive කරගන්න.
ඒ කරගෙන තමයි TV එක on off වෙන්නේ. ඒ දේවල් වලට ওই channel මාරු වෙන්නේ. ඒ හැම එකටම ඒගොල්ලෝ communicate කරන්නේ. right මේක බාධකයක් හරහා යවන්න බෑ. අපි අතින් වහගෙන TV remote එක operate කරොත් operate වෙන්නේ නැහැ. හැබැයි මෙයාට තියෙනවා මේ bounce වෙන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අපිට TV එක අපේ ඉස්සරහ තියාගෙන පිටිපස්සේ බිත්තියක් තියෙනවා නම් අපි බිත්තියට TV remote එක on කරොත් බිත්තියේ වැදිලා සිග්නල් එක පොළාපයින්නවා TV එක පැත්තට bounce වෙනවා. ඒ වෙලාව TV එක on කරගන්න පුළුවන්. right එතකොට බාධක හරහා මෙයාට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. x-ray කිරණයක් වගේ බාධක හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේක TV remote වගේ ඔය TV remote ඊළඟට ඔය remotes ಜಾති ඔක්කොගෙම වගේ භාවිතා වෙන්නේ මේ infrared එක සහ තව කියන්නේ ඔය දැන් නම් ෆෝන්ස් වල එන්නේ නැහැ. ෆෝන්ස් වල මුල්ම කාලේ data transfer කරගන්න එකට අපි පාවිච්චි කරේ infrared. right එතකොට ෆෝන් එකක් ගන්නකොට ඒ දවස්වල මට මතකයි අපි ෆෝන් එක ගන්නකොට මුල්ම කාලේ ෆෝන් එක ගන්නකොට අපි බලන්නේ ඉන්ෆ්‍රාරෙඩ් තියනවාද කියලා. කියන්නේ එතකොට මේ සෙන්ඩ් කරන්න ඕනේ නැහැ. ෆෝන්ස් දෙක එක ළඟට කරලා තියාගෙන හිටියම data transfer කරගන්න වැඩේ කරගන්න පුළුවන්. ඔය දැන් ඔයගොල්ලෝ NFC කියලා පාවිච්චි කරන ටෙක්නොලොජි එක වගේම තමයි ඒ කාලේ ඉන්ෆ්‍රාරෙඩ් කමියුනිකේෂන් කියලා කියන්නේ. ඊළඟට ඊට පස්සේ තමයි Bluetooth කියන කතාව එන්නේ. රේඩියෝ ෆ්‍රීකවන්සි මේ රේඩියෝ තරංග හරහා සංනිවේදනය කිරීම. මේගොල්ලෝ සංනිවේදනය කරනකොට පොඩ්ඩක් එක්ක මේගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක වැඩිපුර තියෙන්න ඕනේ ටික දුරකට සංනිවේදනය කරගන්න. ගොඩක් වෙලාවට බොහොම ළඟින් ඒ කියන්නේ ෆෝන් එකකින් ෆෝන් එකකට data යවනවා නම් ෆෝන් දෙක එක ළඟට කරලා සමහරවිට අපි අර ඉන්ෆ්‍රාරෙඩ් එක ෆෝන් එකක තියෙන ඉන්ෆ්‍රාරෙඩ් ට්‍රාන්ස්මිටර් එක තව ෆෝන් එකක තියෙන ඉන්ෆ්‍රාරෙඩ් රිසීවර් එකට හරියටම ගාවල ඒ කියන්නේ පුරුද්දල වගේ තමයි ට්‍රාන්ස්මිෂන් කරගන්නේ. ලඟ වෙන්න ට්‍රාන්ස්මිට් වෙන්න තියෙන වේගය වැඩි. අනිත් එක තමයි Bluetooth කියලා කියන්නේ රේඩියෝ වේව් එකක්. right රේඩියෝ වේව් එකක් කියලා කියන්නේ ඇත්තටම රේඩියෝ වේව් නෙවෙයි ඒකේ නම එයාගේ නම විද්‍යුත් චුම්බක තරංග කියන එක. electromagnetic waves කියලා කියන එක. එතකොට Bluetooth හරහා දැනට devices ගොඩක් අපිට connect කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ එකම component එකෙන් through. දැන් උදාහරණයක් විදිහට මට පුළුවන් මගේ ලැප්ටොප් එකට Bluetooth mouse එකක්, Bluetooth keyboard එකක්, Bluetooth වලින් printer එක, Bluetooth වලින් speakers ඔය වගේ ගොඩක් එක වෙලාවෙ connect කරගන්න. right alright හරි. සමහර වෙලාවට කැඩි කැඩි ඇහෙන්නේ කියලා රොමේෂ් කියනවා. right හරි. ඉන්න මං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චුට්ටක් මාරු කරන්නම්. අපි බලමු ඊළඟට කොහොමද කියලා. right ඉන්න අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම මාරු කරන තත්පරයක් ඉන්න. හරි දැන් ක්ලියර්ද ළමයි? කැඩි කැඩි ඇහෙන එක නතර වුණාද? හරි right okay. හරි අපි කතා කර හිටියේ Bluetooth ගැන. එතකොට Bluetooth කියලා කියන්නේ මම කිව්වා රේඩියෝ වේව් එකක් නැත්නම් විද්‍යුත් චුම්බක තරංගයක්, electromagnetic wave එකක්. right එතකොට විද්‍යුත් චුම්බක තරංග හරහා හදාගත්ත එක ටෙක්නොලොජි එකක් තමයි Bluetooth කියලා කියන්නේ. right Wi-Fi වලට ආවෙන් පස්සේ Wi-Fi කියලා කියන්නේ electromagnetic wave එකක්. ඒකේ frequencies වෙනස්. ඒ කියන්නේ සංඛ්‍යාතයන් වෙනස්. දැන් Bluetooth වලට එන්න පුළුවන් පරාසයට වඩා Wi-Fi වලට එන්න පුළුවන් පරාසය වැඩි. එහෙම වෙන්න හේතුව ඒ signals වල තියෙන frequency එක සංඛ්‍යාතය. right අපි අර කලින් කතා කරේ සංඥාවේ තියෙන ගුණාංක ගැන. right ඔය විදිහට.
එතකොට Bluetooth වලින් Bluetooth ගොඩාක් devices වලට integrate කරන්න පුළුවන්. right Bluetooth module එක සම්බන්ධ කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. එතකොට ඒක monitors, TV, ඊළඟට printers, mobile devices, speakers ඔය කියන හැම එකම integration තියෙනවා. even අපි ඔය remote control cars ඒව මේව හදනකොට දැන් Arduino ගැන අපි IoT lesson එකේ කතා බහ වෙනකොට මේ Bluetooth module එක ගැන කතා වෙනවා. Bluetooth module එකක් අපි වැඩ කරන්නේ නැහැ. නමුත් කොහොමද Bluetooth module එකකින් මේ වැඩේ කරගෙන යන්නේ කියන එක ගැන අපි කතා බහ වෙනවා. මම හිතන්නේ engineering technology කරන කට්ටිය ඊට වැඩිය ගොඩක් එහාට යනවා. ET කරන අයට මම දන්න තරමින් ඔය IoT module එකක් තියෙනවා ටිකක් වැඩිපුර දේවල් කියලා දෙන්න. right එතකොට ඒ තමයි Bluetooth අනිත් එක්කෙනා Wi-Fi. එතකොට මේ Wi-Fi කියන වචනේ හැදිලා තියෙන්නේ wireless fidelity කියන ඉංග්‍රීසි වචනේ පළවෙනි අකුරු දෙක පාවිච්චි කරලා. ආයසරයක් Wi-Fi කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්, electromagnetic wave එකක්. ඒ හරහා එයාට පුළුවන් Wi-Fi පාවිච්චි කරලා තියෙන devices ගොඩක් එක්ක connect වෙන්න. එතනදී ගොඩාක් වෙලාවට mobile phones සහ computers සහ printers අපිට බොහොම හුරු පුරුදුයි Wi-Fi එක. ඒකේ තියෙන වාසිය තමයි එකක් මෙයා වේගවත්, අනිත් එක තමයි ලොකු රේන්ජ් එකකට අපිට මෙයාව අල්ල ගන්න පුළුවන්. right ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙදරක එක රවුටර් එකක් ප්ලේස් කරාම අපේ සාමාන්‍යයෙන් නේද පර්චේස් 10ක විතර වගේ ඉඩක් ඇතුලේ එක රවුටර් එකකින් මැනේජ් කිරීමේ හැකියාව තියෙනවා. ඒක සැලකිය යුතු දුරක්. right ඔය ඔක්කොටම පස්සේ කතා කරනවා මේ අපේ සිලබස් එකේ නම් අපි මෙයාව මුලින්ම කතා කරනවා රේඩියෝ වේව්ස් ගැන. right රේඩියෝ තරංග ගැන. මේකට මේ රේඩියෝ වේව්ස් කියන්න හේතුව වුණේ මේ විද්‍යුත් චුම්බක තරංග මුල් වශයෙන් යොදාගත්තේ මේ රේඩියෝ කමියුනිකේෂන් වලට. දත්ත රේඩියෝ එකක් හරහා කමියුනිකේට් කරන්න. ඒකයි මේකට රේඩියෝ වේව්ස් කියන නම වැටෙන්නේ. මේක රේඩියෝ වේව් වුණාට දැන් අපි TV එකක් ඇන්ටනා එකක් through TV channels බලනවා නම් එතනට එන්නේ මේ රේඩියෝ වේව් කියන ටයිප් එකම තමයි. කියන්නේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව් එක. විද්‍යුත් චුම්බක තරංගයක්. ඒකට ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එක එක තැනකින් ওই විකාශන කුළුණක් වගේ එකක් භාවිතා කරලා විකාශය කිරීම කරනවා. එතකොට ඇන්ටනා එකෙන් අපි ගාව තියෙන devices වල තියෙන ඇන්ටනා එකෙන් මෙයාව රිසීව් කරනවා. එතකොට අපි දැන් අපේ මේ අවට වායු ගෝලය ගත්තොත් විද්‍යුත් චුම්බක තරංග ගොඩක් තියෙනවා. ඔය හැම FM එකකටම අදාළව විද්‍යුත් චුම්බක තරංගයක් මේ හතර වටේ තියෙනවා. ඒතර අපි අපේ device එකේ කරන්නේ මේ ඒ අදාළ ෆ්‍රීකවන්සි එක අපේ ඇන්ටනා එකෙන් රිසීව් කරන්න පුළුවන් වෙන විදිහට අපි ටියුන් කරනවා. මෙයාව ටියුන් කරනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ රිසීවර් එකට කියනවා ඔයා දැන් මෙන්න මේ සංඛ්‍යාතයේ කට්ටිය ඉන්නවා නම් අල්ලගෙන ඇතුළට ගන්න. ඒකයි අපි ටියුන් කරනවා කියලා කියන්නේ. ඔය channels අල්ලනවා, channels clear කරනවා කියලා කියන්නේ. ඕකට තමයි. එතකොට ඒක දැන් ඉස්සර නම් විකාශන කුළුණ පිහිටවල තියෙන පැත්තට අදාළව ඇන්ටනා එක සමපාත වුණාම තමයි සිග්නල් එක හරියටම රිසීව් වෙන්නේ. ඔයගලන්ට තේ අත්දැකීම ඇති බොහෝ විට ඔය TV එකේ dots වැටෙනවා, EV යනවා, channel clear නෑ, ඔය වගේ තත්ත්ව එන්නේ ඇන්ටනා එකක් පාවිච්චි කරනකොට අර ඒ සිග්නල් එක එන පැත්තයි ඇන්ටනා එකෙන් රිසීව් කරන පැත්තයි අතර පොඩි මිස්මැචස් සෙට් වුණාම දැන් ඉස්සර මට මතකයි මම පොඩි කාලේදී මම තමයි TV එක හැන්ඩල් කරන කෙනා ගෙදර. එතකොට මං නංගිට channel එක clearද කියලා බලන්න කියලා මම ඇන්ටනාව කරකවන ඇන්ටනාව අපි ඇන්ටනාව සාමාන්‍යයෙන් ගෙවල් වල හයි කරන්නේ උඩම තැන. ගස් අස්සේ හයි කරන්න යන්නේ නැහැ. එතකොට clear වෙන channels clear වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔය හරි උඩහකට ගිහිල්ලා තමයි ඇන්ටනාව මැනේජ් කරන්න තියෙන්නේ. එක්ක වහලේ උඩ නැත්නම් ලොකු යකඩ බටයක් සෙටල් කරලා ගොඩාක් උඩින් සෙටල් කරනවා. ওই විදිහට මැනේජ් කරගන්න ඕනේ. ඒක කෙසේ හෝ වේවා සිද්ධ වෙන්නේ විකාශන කුළුණෙන් එන විද්‍යුත් චුම්බක තරංග ඒ අදාළ ඇන්ටනා එකකින් රිසීව් කරන එක. right
ඕක තමයි ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ. ඕක මම මේක මේ පොඩි අයට හදපු දෙයක්. නමුත් ඕගලන්ටත් ඒක ක්ලියර් එතනින් බලනකොට එතන අපි නෝට් එකේ තියෙන දේවල් ටික ගැන චුට්ටක් ඔලුව දාලා බලමු. තමයි මට තප්පරයක් දෙන්න ස්ක්‍රීන් කෝල් එකක් ආවා. හරි. රයිට් ළමයි එතකොට නෝට් එකේ ඕගලන්ට දීලා තියෙනවා තව වැඩිපුරත් විස්තර ඒ ටික කියව ගන්න. එතකොට මෙතන පෙන්නලා තියෙනවා ඇයි මේකට ට්විස්ටඩ් පෙයා එකක් කියන්නේ සහ මේ ට්විස්ටඩ් පෙයා එකේ තියෙන මූලික එයා හැදිලා තියෙන විදිහ සහ මේකේ ට්විස්ටඩ් පෙයා જાති දෙකක් ගැන මම කතා කරලා තියෙනවා. එම්බෙරි යුගල කම්බි ගැන කතා කරනකොට මේ unshielded twisted pair මේකට අපි කෙටියෙන් කියනවා UTP එකක් කියලා. right ඊළඟට අනිත් එක තමයි shielded twisted pair. එයාට අපි කියනවා STP cable එකක් කියලා. ඒ කියන්නේ මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි මේ අර ඔයගොල්ලෝ පින්තූරේ දැකපු අර ඇඹරිච්ච කම්බි කපල් එක ආයෙත් වෙනම ෂීල්ඩ් එකකින් right ඒ කියන්නේ අර කොඑක්සියල් එකේ අපි දැක්කේ දැලක් වගේ විදිහක් අන්න ඒ වයින් වෙනම වෙන් කරලා තියෙනවා. ඒත් එහෙම තිබීම මේ කම්බි දෙක හරහා සිග්නල් එක ගලාගෙන යෑමට කියන්නේ ක්වොලිටි එකට උදව් වෙනවා. ඉන්ටර්ෆියරන්ස් අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි කියනවා STP කේබල් එක quality එකෙන් වැඩි UTP කේබල් එක quality එකෙන් අඩුයි කියලා. right ඔය විදිහට අපිට twisted pair කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ පාවිච්චි වෙන තැන් තමයි Ethernet එකක්. Ethernet එක කියලා කියන්නේ local area network එකක්, පොදු network එකක් ඇතුලේ. ඊළඟට මේ token ring කියලා හදන network විශේෂයක් තියෙනවා. ඒ වගේ පාවිච්චි වෙනවා. ඊළඟට RJ වර්ගයේ කියන්නේ RJ numbers තියෙනවා. එක ඒවා අපි හොඳටම දන්න නම්බර් එක තමයි RJ45 කියන නම්බර එක. ඒ කියන RJ කනෙක්ටර් එකක් හරහා තමයි මේගොල්ලෝ කනෙක්ට් වෙන්නේ. ඊළඟට ඔයගලන්ට කතා කරලා තියෙනවා ඊළඟ පිටුවේ මේ සමාක්ෂර හැනක් ගැන coaxial cable එකක්. කියන්නේ ඒක අපි අර කතා බහ කරපු විදිහටම කොටස් ටික පෙන්නලා තියෙනවා.
නේද සෙන්ටර් කන්ඩක්ටර් එක මැද්දෙන් යන තඹ කම්බිය ඉන්සියුලේටර් එක පරිවාරකය සහ ෂීල්ඩ් එක ආවරණය සහ ජැකට් එක right එතකොට ඒ වයින් මේක ඇතුලේ තියෙන විශේෂත්වය විදිහට අපි කතා කරේ ට්‍රිසර් පෙයායකට වඩා වේගයෙන් මෙයාට දත්ත සම්ප්‍රේෂණය කරගන්න පුළුවන් ඒ වගේම තමයි මෙයාගෙන් එන ඩේටා එක ක්වොලිටි වැඩි right ඊළඟට ප්‍රකාශ තන්තු ගැන කතා කරනකොට මම කිව්වා මැද්දේ අර කෝ එක ඒ කියන්නේ නැත්නම් වීදුරු නලයේ තියෙන එකට අපි කෝ එක කියලා කියනවා මෙයාට එලියෙන් තියෙනවා ක්ලැඩින් එකක් මම කිව්වේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදලා තියෙන කියන එක ඊළඟට ඊටත් එලියෙන් තියෙනවා ජැකට් එක ඒ කියන්නේ රබර් වැස්ම right එතකොට ඔය කියන security එක නැත්නම් ආරක්ෂාව කම්බියට දීලා තමයි අර high speed communication කියන එක අපි සිද්ධ කරගන්නේ. එතකොට ඒ ආලෝකය ගමන් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක ඒ කේබල් එකේ manufacturing method එක අනුව ඒ කියන්නේ මෙයා නිෂ්පාදනය කරන ක්‍රමය අනුව තීරණය වෙනවා මොන විදිහටද මේක යන්නේ කියලා. අර කෙලින්ම කියන්නේ වීදුරු නලය ගොඩාක් ඝනකම් නැතුව තුනී බිත්ති සහිතව හැදුනොත් තමයි මේ විදිහට පරාවර්තන සහිතව ආලෝකය ගමන් කරන්නේ. සමහර ඒවා හදනවා මේ කියන්නේ වීදුරුවේ බිත්තිය එකම ආකාරයකින් නොවන. ඒ කියන්නේ මේ තියෙන වීදුරු බිත්තිය නම් මේක මෙහෙම ලේයර්ස් කරලා හදනවා. right එතකොට මේක ගමන් ආලෝකය ගමන් කරන්නේ මෙහෙම වර්ධනය වෙවි. කියන්නේ ඒක ලොකුවට මෙහෙම හරියටම ඔහොම වැඩි ගමන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒක මේ පොඩ හැරි ගමන් කරනවා. ඒතර අවසානයේ අපිට තේරෙන්නේ ඒක නිකන් අර ඔන්න ඔය වගේ වේගකින් යනවා කියලා. right ඊළඟට මේ ඝනකම බොහෝම වැඩි කරලා බිත්තිවල බොහෝම හීනි නලයක් හදනවා. මේකේ කරන්නේ මේ සිංගල් ලයින් එකේ කියන්නේ එක කෙලින් ආලෝකය යවන එක මේ වගේ එකක් කියන්නේ නැවුම් සහිත තැනකට ගැලපෙන්නේ නැහැ. කර්ව්ස් තියෙන තැනකට ගැලපෙන්නේ නැහැ. මොකද එයා පරාවර්තන වීමක් වෙන්නේ නැති නිසා. ඒක තනි කෙලින් ස්ට්‍රේට් ලයින් තැනක් වෙන්න ඕනේ. right ඔය විදිහට ඔය ಜಾති තුනට කියන නම් තුන ඒ page setting කරනකොට එහා පැත්තට ගිහිල්ලා තිබුණා මම දැක්කා ඔය මෙතන මේ step index grade index and single mode. step index කියන්නේ පළවෙනි රූපේ, grade index කියන්නේ දෙවෙනි රූපේ, single mode කියලා කියන්නේ තුන්වෙනි රූපේ. right ඔය විදිහට අරගන්න පුළුවන්. නියමු නොවන මාධ්‍ය වලට එන්න කලින් දැන් මේ කතා කරපු දේවල් ටික ක්ලියර්ද? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. අවුලමයි? right හරි හොඳයි. හරි ඊළඟට නියමු නොවන මාධ්‍ය විදිහට මම කලින් කතා කරා වගේ රේඩියෝ වේව්ස් නැත්නම් සරලව කියනවා නම් විද්‍යුත් චුම්බක තරංග කියන එක පාවිච්චි කරනවා. ඒතකොට මෙතනදී මම ওই පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ රේඩියෝ ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ විකාශනය කරන ආයතනයේ ඉඳලා මයික් එකට නිවේදකයා කතා කරනකොට ඒක විකාශන කුරුණ හරහා රේඩියෝ එකෙන් ඒ අදාළ ස්පීකර් එකෙන් කොහොමද අපිට ලැබෙන්නේ කියන එක ඒක අපි දාලව මතක තියාගත්තම ඇති. ලොකු චිත්‍රයක් මතක තබා ගත යුතු නැහැ. නමුත් මේක එන්නේ රේඩියෝ තරංග කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් කියන එක මතක තියාගන්න. ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග වලට ඉතා විශාල පරාසයකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. දැන් ඔයගලන්ගේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ගෙදර එළියට බහලා බැලුවොත් ඔයගලන්ට මේ ටීවී ටවර් එකක් එහෙම ලොකුවට හොයාගන්න නැහැ. right ටීවී ටවර් සාමාන්‍යයෙන් නේද පිදුරුතලාගල කන්දේක ටවර් එකක් තියෙනවා. ලංකාවේ උසම තැන.
ඒ වගේ තැන් කීපයක තමයි TV towers තියෙන්නේ. එතකොට ඒ වයින් මුළු ලංකාවටම මේ සිග්නල් එක බෙදා හරිනවා. ඒ නිසා සෑහෙන විශාල දුරකට දත්ත සම්ප්‍රේෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා රේඩියෝ වේව්ස් පාවිච්චි කරා. ඒ වගේම තමයි මේ අපි මේ අපේ ඇන්ටනා එක පුළුවන් තරම් උඩට කරලා සම්බන්ධ කරන්න කියලා කියන්නේ මේ සිග්නල් එක කියන්නේ කැච් කරගන්න පුළුවන් විදිහට. කියන්නේ මෙයාව බාධක හරහා තිබුණොත් බාධක වලට මේක ප්‍රශ්නයක් වෙනවා. දැන් කන්දක් හරහා රේඩියෝ වේව් එකකට යෑමේ හැකියාවක් නැහැ. ඒකයි සාමාන්‍යයෙන් උසම ස්ථාන බලලා ටවර්ස් හයි කරන්නේ. ඊවන් ඔයගලන්ගේ මොබයිල් නෙට්වර්ක් එක ගත්තත් ඒවා උස් තැන් වල මේගොල්ලෝ නේද? ඒක කුණු උසට හදනවා නැත්නම් උස බිල්ඩින් එකක් උඩම ටවර් එකක් සෙට් කරනවා. right ළමයි තත්පරයක්. right එතකොට මෙතන මම දීලා තියෙනවා මේ රේඩියෝ වේව්ස් වල නැත්නම් විද්‍යුත් චුම්බක තරංගවල පාවිච්චි වෙන රේන්ජර්ස් සහ ඒවා භාවිතා කරන ස්ථාන. ඒතර මේ ඔය VLF, LF, MF, HF කියලා ඔය VHF, UHF කියන වචන නම් ඔයගොල්ලෝ අහලා ඇති. ඕවා භාවිතා වෙන්නේ ඒවා කතා බහ කරන්නේ රේඩියෝ තරංග සම්බන්ධයෙන්. right ඒවාට එන මේවයි දිගහැරුම් තියෙනවා. දැන් VLF කියලා කියන්නේ very large frequency. LF කියන්නේ large frequency, MF කියන්නේ medium frequency. right ඔය විදිහට ඕවා වර්ග වීමක් සිද්ධ වෙනවා. ඒතර මම VHF සහ UHF ගැන කතා කරලා තියෙනවා විශේෂයෙන්. ඒ කියන්නේ මොකද්ද රේන්ජ් එක සහ මොන වගේ දේවල් වලටද මේක භාවිතා වෙන්නේ කියන එක. පොඩක් මේ දේවල් කියවලා මතක තියාගන්න එක වටිනවා මේ VHF සහ UHF කියන කාරණා දෙක සම්බන්ධව. right UHF ටික මෙතන මම පෙන්නලා තියෙනවා. ultra high frequency කියන එක. මොකද මේ දෙන්න තමයි radio and TV කියන දෙකට භාවිතා වෙන්නේ. right එතකොට ඔය කියන තත්ත්වය යටතේ ඔය කියන මාධ්‍ය පාවිච්චි කරලා ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වෙන ඉතින් කියනවා රේඩියෝ තරංග පාවිච්චි කරලා අපිට sannivedanaya කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ මයික්‍රෝවේව් ට්‍රාන්ස්මිෂන් කියන්නේ. මයික්‍රෝවේව් ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ ශුද්‍ර තරංග. ශුද්‍ර තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වලටත් වඩා බොහොම ප්‍රබල තරංග වර්ගයක්. එතකොට ඒක සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකා එක්ක sannivedanaya කරගන්න පාවිච්චි කරන්නේ ශුද්‍ර තරංග මයික්‍රෝවේව්ස්. ඔබට දැකලා තියෙනවනේ අර මේ පොළවේ තියෙන ලොකු සැටලයිට්ස් ඔය NASA ආයතනයේ පැත්තේ ඔයගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් ඒගොල්ලෝ අර ලොකු ෂීල්ඩ් එක පාවිච්චි කරලා නේද ට්‍රාන්ස්මිට් කරනවා තරංග අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවලට. ඒ චන්ද්‍රිකා වලින් එන ෆීඩ්ස් ඒගොල්ලෝ අරගන්නෙත් ඒ හරහා තමයි. ඒකට ඒ කමියුනිකේෂන් එක සිද්ධ වෙන්නේ මයික්‍රෝවේව්ස් හරහා. ඒ මයික්‍රෝවේව් එකකට සාමාන්‍ය ඉතා විශාල දුරක් කමියුනිකේට් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේකේ තියෙන අවාසිය තමයි මෙයා ස්ටැබ්ලිෂ් කරන්න ලොකු කොස්ට් එකක් යනවා. ස්ථාපනය කරන්න අධික පිරිවැයක් වැය වෙනවා. ඒක නිසා ওই ශුද්‍ර තරංග කියන එක සාමාන්‍යයෙන් අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ දේවල් වලට සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද ඒක පාරිභෝගිකයෙකුට ඉතා විශාල මුදලක් ගෙවීමට සිද්ධ වෙන අවස්ථාවක්. හැබැයි සමහර ආයතන සමහර පුද්ගලයෝ පවා ධනවත් කෙනෙක්
මුදල් හැකියාව තියෙන අය ඒගොල්ලන්ට වෙන් වෙච්ච වෙනම සැටලයිට් කමියුනිකේෂන්ස් තියා ගන්නවා. රයිට්. ඒතකොට සාමාන්‍යයෙන් ඔය අපි කියනවානේ ප්ලේන් එකක යනකොට අපිට කමියුනිකේට් කරගන්න බෑ කියලා ෆෝන් එකක් through. හැබැයි සැටලයිට් ෆෝන් එකක් through කමියුනිකේට් කරගන්න පුළුවන්. මොහොතේ යනකොට සැටලයිට් කමියුනිකේෂන් හරහා අපිට කමියුනිකේට් කරගැනීමේ හැකියාව තියෙනවා. right. ඒ වගේම ඔය මයික්‍රෝවේව්ස් වලින් කමියුනිකේට් කරන එක වර්ග දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි මේ ටෙරස්ටෙරියල් මයික්‍රෝවේව් කියලා කියන්නේ මේ භෞමික ශුද්ධ තරංග. ඒක මේ චන්ද්‍රිකා හරහා සම්බන්ධ වෙන්නේ නැහැ. පොළවේ තියෙන ස්ටේෂන්ස් අතර කමියුනිකේට් කරගැනීම. ඒක මේ අර ඔය පින්තූරේ පෙන්ලා තියෙනවා වගේ ටවර්ස් තියෙනවා. ටවර් එකට රිසීවර් එකයි ට්‍රාන්ස්මිටර් එකයි තියෙනවා. ඒවා මේ එකක් අතර කමියුනිකේෂන්ස් ඔය විදිහට සිද්ධ වෙනවා. අනිත් වර්ගය තමයි චන්ද්‍රිකා මාර්ගයෙන් කරන ගනුදෙනු කිරීම. right. කියන්නේ සැටලයිට් මයික්‍රෝවේව්ස් කියන එක. එතකොට සැටලයිට් මයික්‍රෝවේව්ස් වලින් සැටලයිට්ස් 3කින් පුළුවන් මුළු ලෝකෙම කවර් කරන්න. ඔය concept එක මුලින්ම ඉදිරිපත් කරන්නේ ආතසි ක්ලාක් ශ්‍රී ලාංකීය විද්‍යාඥයෙක්. නමුත් ඒකේ අයිතිය තියෙන පේටන්ට් එක තියෙන වෙන කාට හරි. මොකද ආතසි ක්ලාක්ට ගන්න බැරි වෙනවා ඒකේ පේටන්ට්. ළමයි තප්පරයක් ඉන්න ඉස්කෝලෙන් එන කරදර ප්‍රමාණය වැඩි. right. එතකොට ඔව් මෙතන මේගොල්ලෝ මේ කතා බහ කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් 3600 කිලෝමීටර පමණ දුරකින් නදවා පෘථිවිය පරිභ්‍රමණ වීගයට නෙවෙයි වේගයට සමාන වේගයකින් පෘථිවිය වටා භ්‍රමණය වන ආකාරයට සකස් කර ඇත. ඒ කියන්නේ දැන් මේ කමියුනිකේට් කරගන්න මේ සැටලයිට් තුන පාවිච්චි වෙන්නේ පොළව කැරකෙන වේගයට සමානව පොළවත් එක්ක කැරකෙන චන්ද්‍රිකාවක් භාවිත කරලා. ඒ කියන්නේ අපිට චන්ද්‍රිකාව අහසේ යම් කිසි තැනක පේනවා නම් හැමදාම අපිට චන්ද්‍රිකාව පේන්නේ එතන. මොකද එයා අපිත් එක්කම තමයි හැරෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ එයා එහෙ මෙහෙ යනවා කියන්නේ. අපිත් එක්කම එයා ගමන් කරනවා. නැත්නම් එයා නිශ්චලයි කියන එක තමයි පේන්නේ. සාපේක්ෂව නිශ්චලයි කියන එක තමයි පේන්නේ. හරි කොයි වෙලාවෙ බැලුවත් නේද? ඔයගොල්ලන්ගේ ගෙදර පොල් ගහක් තියෙනවා නම් පොල් ගහට උඩින් නම් චන්ද්‍රිකාව පේන්නේ. ඔයා ගෙදර දොර ගාව ඉඳලා බලනකොට ගෙදර දොර ගාව ඉඳලා බලනකොට හැමදාම පොල් ගහට උඩින් තමයි චන්ද්‍රිකාව පේන්නේ. right. එතකොට ඒ විදිහට චන්ද්‍රිකා තුනක් ප්ලේස් කරනවා කියලා කියන්නේ සම්පූර්ණ ලෝකයම ආවරණය කර ගැනීම හැකියාව. මයික්‍රෝවේව් සහ ඔය කියන ආයතනයකට හෝ ඒක අයිති කෙනෙකුට හෝ ලැබෙන. ඉන්ෆ්‍රාරෙඩ් ගැන අපි කතා කරා. බවුන්ස් වෙන විදිහ ගැන අපි කතා බහ කරා. සාමාන්‍යවත කියන්නේ නැහැ. right. ඊළඟට අනිත් තාක්ෂණයේ විදිහට කතා කරලා තියෙන්නේ මේ ලේසර් ටෙක්නොලොජි එක. ලේසර් ටෙක්නොලොජි ඔයගොල්ලෝ මේක සමහරවිට ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇති. ඔය අර අන්මෑන්ඩ් එයාක්‍රාෆ්ට් වලට ඇටැක් කරන්න ලේසර් ටෙක්නොලොජි එක හරහා තමයි ටාගට්ස් පෙන්වන්නේ. මොකද ඒක නේද මිනිස්සයා ගිහිල්ලා ටාගට් එක එහෙම පෙන්නුවොත් එක්ක එතනින් හතුරා වෙඩි තියෙනවා නැත්නම් ප්ලේන් එකෙන් බෝම්බ ගහ මිනිස්සයාත් මැරෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ කියන්නේ ටාගට් එක පේන දුරක ඉඳලා ලේසර් බීම් එකකින් හරියටම ටාගට් එක පොයින්ට් කරනවා. එතකොට ඒ අන්මෑන්ඩ් එයාක්‍රාෆ්ට් එක කරන්නේ ඒ ලේසර් බීම් එක ට්‍රැක් කරනවා. right. ඒ වගේ ලේසර් ටෙක්නොලොජිස් පාවිච්චි කරන්න පුළුවන් විවිධ දේවල් වලට ලේසර් ටෙක්නොලොජි එකේදී තියෙන ප්‍රධානම උවමනාව තමයි මේ line of sight කියන එක. කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ආලෝකයේ බාධකයක් කරහා ගමන් කරන්නේ නැහැ. එතකොට හරියටම ට්‍රාන්ස්මිටර් එකට රිසීවර් එක පේන්න ඕන. හරියටම විසිබල් වෙන්න ඕනේ. බාධක මුකුත් අතරමඟ තියෙන්න බෑ. කාක්කෙක් පියාඹුවත් ප්‍රශ්නයක් වෙනවා.
right? එතකොට ඔය දේවල් ටික තමයි අපි unguided media රහන් රහිත මාධ්‍ය කියලා කතා බහ කරන්නේ. right. තේරුණාද උතන්ට එනකම්? දැන් අපි මීඩියා ಜಾති දෙක ගැන කතා බහ කරලා ඉවරයි. ළමයි right. හරි. ඊළඟට අපි කතා කරන්නේ මේ සිග්නල්ස් වල තියෙන ප්‍රොපර්ටිස් ගැන. right. එතකොට එතනදී අපි කතා බහ කරනවා latency කියන concept එක සහ bandwidth කියන concept එක ගැන. right. ඔය ගැන එහා පැත්තේ පිටුවේ අපි කතා කරලා තියෙනවා. තප්පරයක් ඉන්න ළමයි. හරි. right. මට පොඩි සැකයක් ආවා මේ සිංහල වචනය ගැන. මම ඒක පොඩක් ආයි රිෆර් කරලා බලලා කියන්නම්. දැනට අපි concept එක විතරක් ඔළුවට දාගමු. right. මේ latency කියලා කියන්නේ නැත්නම් ගුප්තතාව කියලා මම මෙතන හඳුන්වලා තියෙනවා. මේ latency කියලා කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීමට ගතවන කාලය ගැන ක්ලියර් කරලා දෙන කෙනෙක්. ඒතර මේ ගමන් කරන කාලය කියන්නේ මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකට යන්න ගතවන කාලය නැත්නම් latency එක තීරණය වෙනවා එයා පහු කරගෙන යන මීඩියා වල bandwidth එක. bandwidth එක කියලා කියන්නේ මේ මෙයා data එක අරගෙන යන පාරේ පළල. right. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් දත්ත එකවර රැගෙන යා හැකිද කියන එක. එතකොට මේ bandwidth එක එක තැන්වලදී එක එක size වෙනවා. right. ඒක නිසා අවසානයේ data එකක් එක තැනක ඉඳලා තව තැනකට යනවා නම් ඒ යන වෙලාව තීරණය වෙන්නේ මෙන්න මේ අඩුම bandwidth එකේ. ඒ කියන්නේ මෙන්න මේ පින්තූර නම් මෙන්න මෙයාගේ පල්ලට අදාළව. මෙන්න මෙතනට අදාළව. right. ඒක හරියට නිකන් අර මේ අපි ඔකට කියනවා bottleneck situation එකක් කියලා. බෝතලයක උඩ කොටස තියෙන එකට අපි කියන්නේ bottleneck එක කියලා. ඒකට බෝතලයේ පිටිපස්සේ කොටස කොච්චර ලොකු වුණා bottleneck එකේ තියෙන සිදුවේ ප්‍රමාණයට තමයි වතුර වැටෙන දේ සිද්ධ වෙන්නේ. මෙතනත් එහෙම. එකපාරක් පළලයි කියලා ඒ පාරේ හයියෙන් ගිහිලා අනිත් ටිකේ හිමින් යනවා කියලා තත්ත්වයකට ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක තමයි. නමුත් අර පොඩි මේ දැන් මම පාට කරපු කොටසේ දත්ත හිමින් යන නිසා අර මේ මෙතන කොටසේ කොච්චර වේගෙන් දත්ත ආවත් තේරුමක් නැහැ. මෙයාගේ වේගයට තමයි හැම දත්තයක්ම යන්නේ. right. ඒක නිසා ඔය bandwidth එක කියලා අපි කියනවා ඔය දත්ත අරගෙන යන්න තියෙන මාර්ගයේ පළලට. right. ඊට පස්සේ අපි උතන කතා කරනවා signal properties. ඒ කියන්නේ දැන් මේ අලුත් සිලබස් එකේ එක signal properties යටතේමයි දාලා තියෙන්නේ. නමුත් ඒක මේ signal properties යටතේ අපිට කතා කරන්න බෑ ඒ තියෙන දේවල් ටික. ඒ කියන්නේ මේ වැහැරීම වගේ කියන දේවල්.
මේක අපිට කතා කරන්න වෙන්නේ මේ කලින් සිලබස් එකේ හරියටම තිබුණා impairments කියලා. කියන්නේ දුර්වලකම්. right සිග්නල් එකකට සිද්ධ වෙන දේවල් එක තැනක ඉඳලා තව තැනකට ට්‍රාන්ස්මිට් වෙනකොට. right එතනදී අපි කතා කරනවා වැහැරීම කියන concept එක attenuation කියන එක. මේ වැහැරෙනවා කියන එක හරිම ලේසි දෙයක් තේරුම් ගන්න. දැන් මේ මම කතා කරන එක ඔයගොල්ලෝ පන්තියේ හිටියා නම් මම ඉස්සරහින් ඉඳන් කතා කරන එක හිමින් කතා කරොත් ළඟම ඉන්න කෙනාට ඇහෙනවා ඈත ඉන්න කෙනාට ඇහෙන්නේ නැහැ. ළඟම ඉන්න කෙනාට පැහැදිලිව ඇහෙනවා ඈත ඉන්න කෙනාට ඇහෙන්නේ නැති වෙනවා. මම හයියෙන් කතා කරොත් ළඟම ඉන්න කෙනාට හයියෙන් ඇහෙනවා ඈත ඉන්න කෙනාට ඒ තරම් හයියෙන් ඇහෙන්නේ නැහැ. නමුත් පැහැදිලිව ඇහෙනවා. right ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන මගේ කටින් නිෂ්පාදනය වන ඇනලොග් වේව් එකට මගේ කටින් ගිලිහෙන මොහොතේ තමයි එයාගේ උපරිම ශක්තිය තියෙන්නේ. ඊට පස්සේ මේක දුරත් එක්ක හිමින් මේ විදිහට ශක්තිය ගිලිහෙනවා. ඔන්න ඔය ශක්තිය ගිලිහීමේ ක්‍රියාවලියට අපි කියනවා ඇට්නුවේෂන් කියලා. ඇට්නුවේට් වෙනවා නැත්නම් බැහැරෙනවා කියලා. right එතකොට දැන් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. කොහොම ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා නම් යම් කිසි මොහොතකදී ස්ට්‍රෙන්ත් එක අඩු වෙලා නැති වෙලා යනවා. අන්නේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙලා නැති වෙලා යන්න කලින් කමියුනිකේෂන් channel වල ඉන්නවා මෙන්න මෙයා ඇම්ප්ලිෆයර් කියලා කෙනෙක්. මේ ඇම්ප්ලිෆයර් කරන්නේ හම්බෙන සිග්නල් එක ඒ සිග්නල් එකේ නැචරල් තත්ත්වයට නැවත වැඩි කරලා ස්ට්‍රෙන්ත් එක නැවත වැඩි කරලා ඊළඟ පැත්තට ට්‍රාන්ස්මිට් කරන එක. right එතකොට එතන සිද්ධ වෙන්නේ ඇම්ප්ලිෆයි කිරීමක්. කියන්නේ අඩු වෙලා තියෙන ශක්තිය වැඩි කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඕක අවාසිදායක වෙන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මේ ඇනලොග් කමියුනිකේෂන් වලදී. දැන් අපි ඉස්සරහට කතා කරනවා නොයිස් එක කියලා concept එක ගැන. මේකේ තුන්වෙනි point එක. මේ නොයිස් එක කියන එක ඇනලොග් සිග්නල් එකක් එක්ක බැඳුනම එයාව වෙන් කරලා අරගන්න අපිට හරි අමාරුයි. එතකොට මේ ඇම්ප්ලිෆයර් එකකින් සිග්නල් එක ඇම්ප්ලිෆයි වෙනකොට අර නොයිස් එකත් ඇම්ප්ලිෆයි වෙනවා. ඒ නොයිස් එකත් වර්ධනය වෙනවා. right ඒක ගිහිල්ලා තමයි ඒ විදිහට තමයි ඔය ඇට්නුවේෂන් කියන එක සිද්ධ වෙන්නේ සහ ඒකෙන් වළක්ව ගන්න. රිපීටර් එකක් පාවිච්චි කරනවා. ඊළඟ විදිහ තමයි විකෘති වීම. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා distortion කියලා. right එතකොට මේ distort වෙනවා කියලා කියන්නේ ඔරිජිනල් සිග්නල් එක සෙන්ඩ් කරනකොට තියෙන ඔරිජිනල් සිග්නල් එක නෙවෙයි රිසීවින් එන්ඩ් එකට හම්බෙන්නේ. right එතකොට රිසීවින් එන්ඩ් එකේදී සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි වේගය වැඩි තරංග බොහොම ඉක්මනට රිසීවර් එක වෙත යනවා. වේගය අඩු තරංග රිසීවර් එකට යන්නේ හිමින්. දැන් මෙතන මේ උදාහරණෙ පෙන්නලා තියෙන විදිහට මේ පැත්තේ තියෙන සිග්නල් එක මේක ප්‍රශ්නයක් වෙන්නේ මේ කොම්පොසයිට් සිග්නල්ස් හදන්න යනකොට සිග්නල් කීපයක එකතුවක් හැදෙන්න යනකොට මේ තියෙන සිග්නල් එක මෙයා තමයි ඔරිජිනල් සිග්නල් එක. මේක මේ පැත්තට යවනකොට සිද්ධ වෙන්නේ මේකෙන් ෆ්‍රීකවන්සි එක වැඩිම මෙයාගෙන. right එතකොට ෆ්‍රීකවන්සි එක වැඩි කෙනාගේ සහ වේගය වැඩිම කෙනා ෆ්‍රීකවන්සි එක වැඩිම කියලා අපිට කියන්න බෑ. අතරම වේගය මාධ්‍ය තුළ වේගය වැඩි කෙනාගේ වැඩි කෙනාව ඉක්මනින් රිසීවින් එන්ඩ් එකට ලං වෙනවා. හිමින් එන අය හිමින් එන. එතකොට රිසීවින් එන්ඩ් එකේදී මේ මොහොතේම නැවත වේව් එක රීබිල්ඩ් කරන්න ගියොත් ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. මොකද කොටසක් ඇවිල්ලා නැහැ කොටසක් ඇවිල්ලා. right ඒක නිසා මේගොල්ලෝ කරන්නේ මේ විවිධ සංඛ්‍යාතයන්ගින් තියෙන මොනවාද මැසේජස් ටික නැත්නම් සංඥා ටික මැනේජ් කරගන්න මේගොල්ලෝ පොඩි බෆර් එකක් හදා ගන්නවා. එන කට්ටිය ඇවිල්ලා ඒ බෆර් එක ගාව ඉන්න ඕන. ඊට පස්සේ ඔක්කොම ටික ආවයින් පස්සේ ඔරිජිනල් මැසේජ් එක හැදිලා තමයි රිසීවර්ට රිසීව් වෙන්නේ. ගොඩක් වෙලාවට රිසීවර්ගේ ඩිවයිස් එකේ නැත්නම් රිසීවර් කනෙක්ට් ලයින් ඉමීඩියට් ඩිවයිස් එකේ ළඟම තියෙන ඩිවයිස් එකේ කන්ෆිගරේෂන්ස් විදිහට මැනේජ් වෙනවා. අවසානයේ අපි කතා කරනවා noise එක ගැන. එතකොට මේ noise එක කියලා කියන්නේ වචනේ නේද? තියෙන අර්ථයෙන්ම ഘോഷාවක්. unwanted noise unwanted
voice එකක්. right? එතකොට මේ noise එක නිසා සිද්ධ වෙන්නේ original signal එක වෙනස් වෙන්න පුළුවන්. right? මෙතන මේ පින්තූර පෙන්ලා තියෙනවා වගේ මේ තියෙන්නේ transmit කරන්න තියෙන original signal එක මෙතන තියෙන්නේ. එයාව noise එකත් එක්ක මේ transmission medium එකේ තියෙන noise එකත් එක්ක mix කරලා මේ noise එක තියෙන්නේ transmission media එකේ. ඒක මේ ඊතලයක් ගහලා තියෙන්නේ. ඒතර මේ wave එක මෙතන ඉඳලා මෙතනට යනකොට වෙන විදිහකට එන්නේ. හේතුව තමයි මේ noise එක involve වීම සහ ඒ noise එකෙන් ඒ අදාළ wave එකට ගැටලු ඇති කිරීම. ඒ කියන්නේ වෙනස් කිරීම වගේ දේ. right? එතකොට noise එක අඩු කරගන්න ඒගොල්ලෝ noise reduction methods කියලා methods වගේ පාවිච්චි කරනවා. ඒක ගැන මෙතන ලොකුවට කතා බහ වෙන්නේ නැහැ. අපි එහා පැත්තේ කතා බහ වෙනවා මොනවාද සාමාන්‍යයෙන් මෙයාට එන්න පුළුවන් noises වර්ග කියලා. right? හරි අපි බලමු ඒක. right මේ පැත්තෙන් ඉඳලම තියෙනවා මට මතක විදිහට. ඔව්. මෙතන ඉලෙක්ට්‍රෝන මගින් ඇතිවන ශබ්දය thermal noise කියලා හඳුන්වලා තියෙනවා. ඔය එක noise එක. right? ඊළඟට විදුලි උපකරණ ක්‍රියාත්මක වීමේදී ඒවයින් නිකුත් වන තරංග නිසා ඇතිවන ශබ්දය induced noise කියලා පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට රැහන් දෙකක් අතර සිදුවන ශබ්දය crosstalk. ඒ කියන්නේ උඩත් එක කේබල් එකක් තියෙනවා යටත් එක කේබල් එකක් තියෙනවා. උඩ කේබල් එකෙන් data යන එකේ තියෙන බලපෑම පහළ කේබල් එකට ලැබෙනවා. ඔකට අපි කියනවා crosstalk එකක් කියලා. right? ඊළඟට මේ අකුණු ගැසීම් වෙන සිදුවීම් නිසා ඇතිවන ශබ්දය අපි කියනවා impulse noise එකක් කියලා. right? ඔය විදිහට noises වර්ග කීපයක් තියෙනවා. right? ඔය ටික ඔළුවේ තියාගන්න ඕනේ. හරි. එතකොට මූලිකව කතා කරන්න ඕන දේවල් ටික කතා බහ වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ වැදගත් පාර්ට් එකක් මූලික මූර්ජන තාක්ෂණය. කියන්නේ මේ මූර්ජනය කරනවා කියලා කියන්නේ මොනවාද? මොඩියුලේට් කරනවා කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. right? ඒ කියන්නේ මේ මොඩියුලේට් කරන්න හේතුව තමයි දැන් මම මෙහෙම කතා කරන එක. මම ගෙදර ඉඳන් නිකන් මෙහෙම කතා කරන්නම් ඕගලන්ට මගේ සිග්නල් එක ඇහෙන්නේ නැහැ. right? මම මෙතන ඉඳන් කතා කරනවා ඕගොල්ලෝ මගෙන් ගොඩාක් ඈත ඉන්නේ. right? ඇහෙන්නේ නැහැ මොකද මට මගේ සිග්නල් එකේ හැම ස්ට්‍රෙන්ත් එකක් නැහැ. එයා යම් කිසි දුරකට ගිහිල්ලා ස්ට්‍රෙන්ත් එක ඕවර් වුණාම නැති වෙලා යනවා. දැන් ඕක ගැටලුවක් වෙනවා. ඔය විශේෂයෙන් ඔය බ්‍රෝඩ්කාස්ටිං වගේ වැඩ කරනකොට දැන් රේඩියෝ වේව් එකක් පාවිච්චි කරලා කොහොමද මේ මිනිස්සෙක් කතා කරන වේව් එකක් තව තැනකට යවන්නේ. මොකද රේඩියෝ වේව් එක කියලා කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක්. right? ඊළඟට අපි කතා කරන්නේ ඇනලොග් වේව් එකක්. අපි කතා කරනකොට අපෙන් එන ශබ්දය ඇනලොග් වේව් එකක්. ඒතර මේ දෙක මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගත්තම තමයි මොකද රේඩියෝ වේව් එක නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් කියලා කියන්නේ high frequency signal එකක්. right? තප්පරයක් ඉන්න මම මේ පිටුව අරගන්නකම්.
මෙතන මේ පින්තූරෙන් මට කතා කරන එක ලේසි. ඊට උඩින් තමයි විස්තර කරලා තියෙන්නේ මූර්ඡනය නැත්නම් ඇම්ප්ලිටියුඩ් කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මේ උඩ මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ මේ සාමාන්‍ය ඔරිජිනල් සංඥාව, ඔරිජිනල් සිග්නල් එක. ඒක ඔයගලන්ට බැලුමට පේනවා ස්ට්‍රෙන්ත් එක අඩුයි නේද? කර්ව්ස් ප්‍රමාණයත් අඩුයි. බොහොම සරල වේව් එකක්. සරල සංඥාවක්, සරල සිග්නල් එකක්. මෙතන පහලින් තියෙන මේ කැරියර් වේව් එක. right? කැරියර් වේව් එක කියලා කියන්නේ රැගෙන යන භාවිතා කරන වේව් එක, high frequency වේව් එක. right? ඒකට මේගොල්ලෝ පාවිච්චි කරපු ටෙක්නික් එක තමයි මේ high frequency wave එක පාවිච්චි කරලා අපිට ඈතට දත්ත සම්ප්‍රේෂණය කිරීම කරන්න පුළුවන්. ඒක නිසා high frequency wave එකක් එක්ක මේ original data එක mix කරමු කියලා. ඒකට තමයි ඔය modulation කියලා කියන්නේ, මූර්ජනය කියලා කියන්නේ. right? එතකොට මේ මූර්ජනය කරනකොට කරන ක්‍රම තුනක් තියෙනවා. ඒ තුනට තමයි අපි AM, FM සහ PM කියලා කියන්නේ. right? AM කියලා කියන්නේ amplitude modulation. එතකොට මේගොල්ලන්ගේ වචනෙන් මේ modulate AM කියන්නේ amplitude modulation. එතකොට මතක තියාගන්න මේ වචනේ modulation technique එකේ විදිහට කියවෙන quality එක තමයි change වෙන්නේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ පළවෙනි AM කියන එකේ සංඥාව consider කරොත් මෙතන තියෙන විස්තරයයි මෙතන තියෙන විස්තරයයි වෙනස් නේද? ඇම්ප්ලිටියුඩ් එක වෙනස්. මුලින් මම පාට කරලා තියෙන තැන විස්තරය ගොඩක් වැඩි. ලොකු. ඊළඟට මම පාට කරලා තියෙන ස්ථානයේ ඇම්ප්ලිටියුඩ් එක ගොඩක් අඩුයි. එතකොට මේ ඇම්ප්ලිටියුඩ් එක මොඩියුලේට් කරලා data සම්ප්‍රේෂණය කරන ක්‍රමයක් තියෙනවා. right? ඊළඟට frequency modulation කියලා කියන්නේ frequency එක වෙනස් කරලා, right? ඒ කියන්නේ තරංගයේ තියෙන සංඛ්‍යාතය වෙනස් කරලා modulate කිරීම නැත්නම් අර ඔය කියන අපිට සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය තරංගයේ සාදා ගැනීම. ඒතර මතක තියාගන්න මේ modulation techniques වල modulate අර මම කියවන 9 තියෙන කෙනා තමයි modulate වෙන්නේ කියලා. 9 තියෙන කෙනා තමයි වෙනස් වෙන්නේ කියලා. අනිත් දෙන්න වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ amplitude modulation එකේදී frequency එකයි ඊළඟට pace එකයි. මෙතනදී කතා කරන්නේ තුන් දෙනෙක් ගැන. amplitude modulation, pace modulation සහ frequency modulation ගැන. එතකොට ඒ 9 තියෙන කෙනා වෙනස් වෙනවා, අනිත් දෙන්න වෙනස් වෙන්නේ නැහැ. amplitude modulation එකේදී amplitude එක වෙනස් වෙනවා, විස්තරය වෙනස් වෙනවා. pace එකවත් frequency එකවත් වෙනස් වෙන්නේ නැත. frequency modulation නාම frequency එක change වෙනවා. අනිත් දෙන්න වෙනස් වෙන්නේ නැත. right? දැන් ඔයගලන්ට මේ FM කියන චිත්‍ර දිහා බැලුවම ඔළුවට එනවා ඇති. මෙන්න මේ කොටස බැලුවොත් එතන frequency එක අඩුයි. මේ කොටස බැලුවොත් එතන frequency එක වැඩි. right? එතන frequency එක කියලා කියන්නේ නේද? යම් කිසි කාල පරාසයක් ඇතුළත අපි දකින curves ගන්න. right? එතකොට මම ලකුණු කරලා තියෙන විදිහට පළවෙනියට තියෙන සංකල වරහනේ curves ගන්න එක ළඟ තියෙන්නේ. දෙවෙනියක තියෙන එක ඈත තියෙන්නේ. right? ඒතර ඕකට තමයි frequency modulation නැත්නම් සංඛ්‍යාත මූර්ජනය කියලා අපි සිංහලෙන් කියන්නේ. අන්තිමට තියෙන්නේ pace modulation. මෙයා ටිකක් විශේෂයි. දැන් pace එක කියලා අපි කතා කරේ මේ අපි අර මුලින් signal properties ගැන කතා කරනවා x අක්ෂයත් එක්ක හදන කෝණය කියලා. right? එතකොට මෙතනදී ඇත්තටම pace modulation වලදී ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ මේ pace එක ගලන දිශාව නැත්නම් signal එක යන දිශාව මාරු වීමක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි pace modulation කරනකොට automatically frequency modulation එකකුත් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති original signal එක. original signal එක පටන් අරගෙන තියෙන්නේ උඩින්, carry එක පටන් අරන් තියෙන්නේ උඩින්. මේ points වලින්. හැබැයි
ඔයගොල්ලෝ pace modulation දිහා බැලුවොත් හරි විදිහට ඒකේ පටන් අරන් තියෙන්නේ යටින් ඒ වගේම තමයි මෙන්න මේ ඔන්න ඔය කියන තැන් වල frequency එකත් වැඩි වෙලා තියෙනවා නේ වක්‍ර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒතර pace modulation එකේදී මතක තියාගන්න මොනවාද pace එකත් change වෙනවා frequency එකත් change වෙනවා. right හරි ඔය ටික තේරුණාද ළමයි? අද පොඩ්ඩක් අපි theory කතා කරනවා වැඩි දැන් තව ටිකකින් අඳින්න එනවා. right හරි ළමයි මට තප්පරයක් දෙනවා වතුර එකක් පුරවගෙන එන්නම් තියෙන එක ඉවරුණා. හරි එතකොට ඔය ලක්ෂණ ටික ඕගොල්ලෝ අඳුන ගන්න ඕනේ. right ඒ කියන්නේ දැන් විභාගෙදී ඕගලන්ට දුන්නොත් මේ am වලට අදාළ මේ wave එක දීලා මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අහුවොත් ඕගලන්ට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. right මෙතන තියෙන්නේ am එකක් amplitude modulation එකක්. නැත්නම් විස්තාර මූර්ජනයක් කියන එක. ඒතර මේ අපි කතා කරේ carrier signal එක analog original signal එකත් analog දෙන්නම ප්‍රතිසම තරංග type එකේ. right analog type එකේ දෙන්නම්. දැන් ඊළඟ පිටුවේ තියෙන්නේ digital signal එකක්. right digital තරංගයක් නැත්නම් digital signal එකක් කොහොමද amplitude වෙන්නේ මේ modulate වෙන්නේ කියන එක. right එතකොට එතනදී අපි කතා කරන්නේ modulation කියන වචනය මේ ටෙක්නික්ස් ටික අඳුන්වලා දෙනකොට අපි පොදුවේ කියන්නේ ඒක digital modulation කියලා තමයි. හැබැයි අර විස්තරයේ සංඛ්‍යාතයේ කලාව කියන තුනත් එක්ක කතා කරනකොට අපි එතෙන්දී කතා කරන්නේ සීරු මාරුව. නැත්තම් ඉංග්‍රීසියෙන් නම් shift keying කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඒකෙත් තියෙනවා විස්තරය සංඛ්‍යාතයේ සහ කලාව. සීරු මාරු කරන ක්‍රම තුනක්. එතකොට එතනදී අපි කතා කරනවා ASK amplitude shift keying ඊළඟට FSK frequency shift keying සහ PSK pace shift keying කියන ඔය ආකාර තුන. එතකොට මේ මෙතනදී පොඩ්ඩක් ඔයගොල්ලන්ගාව ටියුට් එක තිබ්බනම් තියෙන කට්ටිය මේක ඇඳගන්න මේ මෙතන උඩින් ටිකක් මේක ළඟින් තියෙන සිග්නල් එකක් ඇඳගන්න මේ කැරියර් සිග්නල් එක විදිහට ඒක නම් කරගන්න. කැරියර් සිග්නල් මේකට අපි සිංහලෙන් කියනවා වාහක තරංගය කියලා. right එතකොට මේ වාහක තරංගයයි ඩිජිටල් සිග්නල් එකයි තමයි දැන් මික්ස් කරන්න හදන්නේ. right එතකොට ඔතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඩිජිටල් සිග්නල් එකේ එක තියෙන අවස්ථාව එක්ක තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. දැන් බලන්නකෝ amplitude shift keying එකේදී සිද්ධ වෙලා තියෙන්නේ original digital signal එක තියෙනවා වම් අත පැත්තේ. right ඒක බිඳුව 1.1.1.1 කියන සිග්නල් එකට ඒ කියන්නේ ඒ කියන ද්විමේ රටාවට අදාළව තමයි මේ මෙතන
සිග්නල් එක ඇඳලා තියෙනවා. right? ඒතර පහළ මට්ටම බිඳුව, ඉහළ මට්ටම උඩ 1 කියලා සලකලා තියෙනවා. ඒතර ඒක සීරු මාරු කරනකොට බිඳුවේ අවස්ථාවට බලපෑමක් නැහැ. හැබැයි එක තියෙන අවස්ථාව එයා අර වාහක තරංගයේ කොටසක් එක තියෙන තැනට ගලප ගන්නවා. right? ඒතර එක තියෙන තැන තමයි වාහක තරංගයේ ඇම්ප්ලිටියුඩ් එක පාවිච්චි කරලා ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කරලා තියෙන්නේ. සීරු මාරු කරලා තියෙන්නේ. right? හරි ළමයි තප්පරයක් ඉස්කෝලෙන් හරි. එතකොට ඇම්ප්ලිටියුඩ් shift key ASK වලදී මතක තියාගන්න ඕනේ සීරු මාරු වෙන්නේ 1 කියන අවස්ථාවයි වාහක තරංගයේ තියෙන ෆ්‍රීකවන්සි එකයි කියලා. right? එතකොට සංඛ්‍යාන්ත සීරු මාරුවේදී බිඳුව කියන තැන ෆ්‍රීකවන්සි එක අඩු වෙනොත් 1 කියන තැන ෆ්‍රීකවන්සි එක වැඩි වෙනොත් ඒගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. right? බලන්නකෝ ඒකේ තියෙන විදිහ. මෙන්න මේ කොටස් බිඳුවට අදාළව තියෙන එක. ෆ්‍රීකවන්සි එක අඩුයි. මේ කොටස එකට අදාළව තියෙන එක. ෆ්‍රීකවන්සි වැඩි. ආයි මේ කොටස බිඳුවට අදාළව. මේ කොටස එකට අදාළව තියෙන. ෆ්‍රීකවන්සි එක වැඩි. එක ළඟ. ඒ කියන්නේ අපි ෆ්‍රීකවන්සි කියලා කියන්නේ වක්‍ර ගානනේ. වක්‍ර ප්‍රමාණය වැඩි එක ළඟ. ඊළඟට මෙතනට බිඳුව තියෙන්නේ ආයි ෆ්‍රීකවන්සි එක අඩුයි. ওই විදිහට ෆ්‍රීකවන්සි shift keying වලදී බිඳුව තියෙන තැනදී අඩු සංඛ්‍යාතයකුත් එක තියෙන තැන් වලදී වැඩි සංඛ්‍යාතයකුත් පාවිච්චි කරනවා. කලාසීරු මාරුවේදී paste shift keying කියලා අපි කියනවා. તો paste shift keying වලදී PSK කියලා කෙටියෙන් කියනවා. බලන්න වාහක තරංගය ගලන දිශාව වෙනස් කරලා තියෙනවා එක බිඳුව හම්බෙනකොට. දැන් මේ බිඳුව හම්බෙච්ච බිඳුව මුල් ටිකේ මෙයාව ගලන්නේ මේ අතට. ඔතනින් නතර වෙනවා. ඊළඟට තියෙන එක අවස්ථාවක්. එතකොට එක කියන ටික ගැලෙන්නේ ඊට විරුද්ධ අතට මේ W අකුරක් වගේ හැදෙනවනේ මෙතන. right? ආයෙත් බිඳුව කියන තැන ආවම ඒ කියන්නේ ස්ටේට් එක වෙනස් වුණාම ආයෙත් පැත්ත වෙනස් වෙනවා. ආයෙ එක හම්බුනාම ආයෙත් පැත්ත වෙනස් වෙනවා. right? ඔය විදිහට තමයි ඒකේ ගැලීම සිද්ධ වෙලා තියෙන්නේ. හරි. කන්ෆර්ම් කරන්න ඔය කතාව තේරුණාද කියලා? හරි. right. හරි. ඔන්න එහෙනම් එතකොට මූර්ජනය සම්බන්ධයෙන් ඒ කියන්නේ මොඩියුලේෂන් සම්බන්ධයෙන් ඇනලොග් මොඩියුලේෂන්, ඩිජිටල් මොඩියුලේෂන් කියන දෙකම කතා බහ කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අපි හැමෝම දන්න concept එකක් හැබැයි කොහොමද වෙන්නේ කියලා දන්නේ නැති concept එකක්. ඒකට අපි කියනවා synchronization කියලා. right? ඕගොල්ලෝ sync කරනවා කියලා සෑහෙන දේවල් කරලා තියෙනවා. නමුත් මොකද්ද sync වෙනවා කියන එක පැහැදිලි කරගන්න පුළුවන් මෙතන. right? synchronization කියලා කියන්නේ සරලව එක තැනක තියෙන data තව තැනකට යැවීමේදී ඒ පැත්තට කියන්නේ හරියටම receiver ගේ පැත්තට data යවුණද කියලා තහවුරු කර ගැනීමක්. ක්‍රියාවලියක් තමයි අපි synchronization කියලා කතා බහ කරන්නේ. right? කියන්නේ තහවුරු කිරීමක් සහ අනිවාර්යෙන්
ලබන්නාගේ පැත්තට data ටික ලැබෙන්න සැලැස්වීම අපි synchronization කියලා කතා කරනවා. එතකොට මේ ලබන්නාගේ පැත්තට data ටික ලැබෙන්න සැලැස්වීම කියලා කියන්නේ ඒක ඇතුලේ කතා බහ වෙනවා ලැබෙන කෙනාගේ පැත්තට ඔක්කොම ලැබුණාද කියලා චෙක් කර ගැනීමක්. right? assure කර ගැනීමක්. එතකොට එතනදී මේගොල්ලෝ පාවිච්චි කරනවා පොඩි ටෙක්නික් එකක් මේ ඔරිජිනල් සිග්නල් එකත් එක්ක ටයිම් ස්ටැම්ප් එකක් නැත්නම් මේ ට්‍රාන්ස්මිටර් ක්ලොක් එකක් එකතු කරලා යවනවා. right? මේ ට්‍රාන්ස්මිටර් ක්ලොක් එක කියලා කියන්නේ තවත් එක තරංගයක්. right? ඒක මේ අනුක්‍රමිකව ඒ කියන්නේ හරි නිවැරදි ආකාරයට සිද්ධ වෙන දෙයක්. දැන් අපි යවන සිග්නල් එක දැන් මේ සිග්නල් එක බැලුවොත් අපි යවන එක බැලුවොත් මෙතන තියෙන්නේ 1.1.1.1 වගේ අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ. right? එතකොට sorry මේකේ පහළ මට්ටම් වලට බිඳුව එන්න ඕනේ. sorry මගේ අතින් වැරදුනා. තප්පරකින් ළමයි white board එක respond කරන එක හිමින් සිද්ධ වෙන්නේ. right? ඒ කියන්නේ මෙතන මේ තියෙන මෙයා එක කියලා සැලකුවොත් මේ හිස් තැන සලකන්නේ බිඳුව කියලා. right? ඒකට එහෙම බලන තියෙන 1.1.1.1 තව බිඳු දෙකක් 1.1 වගේ ටිකක් දිග නොටේෂන් එකක් තියෙනවා. එතකොට මෙයාට ට්‍රාන්ස්මිටර් ක්ලොක් එක කියලා ක්ලොක් එකක් කනෙක්ට් කරනවා. එයා ඒ සිග්නල් එක නැත්නම් ක්ලොක් සිග්නල් එක 10101010 කියන රටාවෙන් තමයි තියෙන්නේ. කියන්නේ 1.1.1.1 කියන රටාවෙන් තමයි තියෙන්නේ. ඒතර මොකද කරන්නේ මේ සෙන්ඩර්ගේ පැත්තෙන් සෙන්ඩ් කරන සිග්නල් එක අර ක්ලොක් සිග්නල් එකත් එක්ක මික්ස් කරනවා. right? මික්ස් කරලා හදනවා සිග්නල් එකක්. ඒතර එතනදී ක්ලොක් සිග්නල් එක ඔරිජිනල් සිග්නල් එකත් එක්ක කනෙක්ට් වෙලා හැදෙන සිග්නල් එක තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඒගොල්ලෝ. මේ වගේ සිග්නල් එකක් තමයි එතකොට මීඩියා එක හරහා ගමන් කරන්නේ. රිසීවින් එන්ඩ් එකේ ලැබෙන කෙලවරේදී right මේ ක්ලොක් එක මේගොල්ලෝ රිකවර් කරගන්න. right? ඒ රිකවර් කරගන්නවා කියන්නේ ක්ලොක් සිග්නල් එක මොන වගේද කියලා තේරුම් ගන්නවා. ඒකට අදාළව තියෙන data එක මොන වගේද කියන එක තේරුම් ගන්න. right? ඒතර එතනින් ඒගොල්ලන්ට පුළුවන් මේ පැත්තෙන් පාස් වෙච්ච හැම data එකක්ම නේද සෙන්ඩර්ගේ පැත්තෙන් පාස් වෙච්ච හැම data එකක්ම රිසීවර්ගේ පැත්තට රිසීව් වුණාද කියලා හරියට බලා ගන්න. right? එතකොට ඔය විදිහටම තමයි අනිත් පැත්තේ ඉඳලා data එකක් ඒ කියන්නේ මෙයා ට්‍රාන්ස්මිටර් වෙලා මේ පැත්ත රිසීවර් වෙලා වැඩේ ගියත් ඔය විදිහෙම තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට මෙතනදී ක්ලොක් සිග්නල් එක රිකවර් කරගන්නකොට දැන් ක්ලොක් සිග්නල් එක එන්නේ 1.1.1.1 කියන රටාවෙන්. මෙතන වැරදිලාවත් ක්ලොක් සිග්නල් එක මෙහෙන්න මේ විදිහට රිකවර් වුණොත් ඒගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් data එකේ අවුලක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ data එක හරි විදිහට ඇවිල්ලා නැහැ කියලා. කියන්නේ ක්ලොක් සිග්නල් එක change එක. හරි. තේරුණාද? right. ඔව්. මෙතන මේවා පහළ පෙන්නලා තියෙනවා අංකිත ජාලයක ලැබෙන දුර්වල සම්මුහූර්තකරණය. ඔය සින්ක්‍රොනයිසේෂන් කියන එකට අපි සිංහලෙන් කියන්නේ සම්මුහූර්තකරණය කියලා. ඇතුළු සෑම ගැටලුවක්ම දෝෂයක් ලෙස වාර්තා කෙරේ.
right ඒක දුර්වල සම්මුර්ථකරණයක්. ඒ කියන්නේ poor synchronization තියෙන හේතු තමයි නේද? synchronization උනාම එන හේතු තමයි මේ quality එකෙන් අඩු conversations එනවා. නැත්නම් ඔය හිටපු ගමන් අපිට බාධාවන් එනවා. කැඩි කැඩි ඇහෙනවා කියලා කියන්නේ අපි දැන් මේ කතා කරනකොට audible clicks කියලා අපි ඒවට කියන්නේ. right ඊළඟට low quality data transportation right මගෙන් යවන ටික ඔයගලගේ පැත්තට සමහරලාට රිසීව් වෙන්නේ නැහැ, සමහරලාට පාර්ෂල් රිසීව් වෙනවා. ඔයගලන්ට එහෙම අත්දැකීම් ඇති සමහරලාට දැන් මට තියෙනවා. සමහර ෆොටෝස් යවනකොට නැත්නම් ඩොකියුමන්ට්ස් යවනකොට කොටසක් විතරක් රිසීව් වෙච්ච. right ඊළඟට කලමනාකරන දෝෂ, call setup and take down කියලා කියන්නේ ඔය ටෙක්නිකල් වර්ඩ්ස් ඒවා ලොකුවටම ෆලෝ කරන්න ඕනේ නැහැ. ඊළඟට මේ අසම්පූර්ණ ෆැක්ස් පණිවිඩ බොහොම ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක්. ෆැක්ස් එක රිසීව් වෙනවා බාගෙට. right ඔය වගේ මෙතන උදාහරණ කීපයක්ම කියලා තියෙනවා. කියවගෙන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක ලොකුවට ප්‍රෙස් කරගන්න අවශ්‍ය නැහැ. හරි. ඒතර සින්ක්‍රොනයිසේෂන් වලට පස්සේ එන්නේ ඕගලන්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් තැනක්. ගොඩාක් වෙලාවට අපි වාර විභාගවලදී තාම A-level විභාගෙදී මේකට අදාළව ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. හැබැයි වාර විභාගවලදී මම ඇතුළු IT කරන සර්ලා මිස්ලා හැමෝම වගේ මේකෙන් ප්‍රශ්නයක් හදනවා. මේකෙන් ලස්සන ප්‍රශ්නයක් හදන්න පුළුවන්. right මේකේ තියෙන graph එකක් ඇඳ ගන්න method එකක්. කොහොමද සිග්නල් එකක් එන්කෝඩ් වෙන්නේ කියන එක ගැන උතුම්දි කතා බහ කරන්නේ. ඒතර එන්කෝඩ් කරනවා කියලා කියන්නේ පොඩි security apply කිරීමක් සිද්ධ වෙන්නේ. මේ security එක කොහොමද apply වෙන්නේ කියන එක මොකක් හරි data එකකට අදාළ. එතකොට අපිට හැකියාව තියෙන්න ඕනේ මේ වගේ bit stream එකක් දුන්නම ones and zeros set එකක් දුන්නම ඒකට අදාළව මේ මෙතන ඇඳලා තියෙනවා වගේ graph එක ඇඳ ගන්න. එතකොට මේ graph එක අඳිනකොට ක්‍රමවේද කීපයක් තියෙනවා. NRC L කියන්නේ එකක්. non return to zero කියන encoding method. I non return to zero inverted කියලා method එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා Manchester කියලා method එකක්. Manchester එකේ වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ Manchester අඳුන්වලා දීපු කෙනා ඇඳපු විදිහ සහ පස්සේ ස්ටෑන්ඩඩයිස් කරාම ඒක ඇඳිච්ච විදිහ. ඔය වගේ වර්ග දෙකක් තියෙනවා. එතකොට ඕවට අදාළව අපිට පුළුවන් වෙන්න ඕනේ අවුට්පුට් එකක් ඇඳ ගන්න. right හරි මම මෙතන සිද්ධ වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. මේ encoding system එක කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ security apply කරන විදියක්. ඒ කියන්නේ මොකක් හරි bit stream එකක් සම්ප්‍රේෂණය කරන්න කලින් යාව වෙනස් කරන විදිහ. right එතකොට non return to zero right කියන method එකේදී අපිට විශේෂයෙන් මහලොකු දෙයක් කරන්න නැහැ. බිඳුව කියන මට්ටම පහළ මට්ටමක් ලෙසත් එක කියන මට්ටම ඉහළ මට්ටමක් ලෙසත් සලකලා අපි බිඳුව සහ එක ලකුණු කරගෙන තරංගය කම්ප්ලීට් කරගන්නවා. right ඕකයි non return to zero කියන තැනේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙතන බිඳුව කියන එක පටන් අරගෙන තියෙනවා මෙහෙම බිඳුව මාක් කරලා බිඳුව. ඊට එක ඉහළ මට්ටමක් මාක් කරනවා. ආයි බිඳුව පහළ. ආයි එක ඉහළ. ආයි බිඳුව පහළ. ආයි එක ඉහළ. නැවතත් එක තියෙන්නේ ඉහළ. බිඳුව පහළ. නැවත බිඳුව පහළ. එක කියන තැන ඉහළ. ඒත් මේක කරනකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ dotted lines ටික නේද පේනව නේද මේ ඔයගලන්ගේ දීලා තියෙන සිග්නල් එක මේ විදිහට මේ dotted lines වලින් intervals හදාගෙන තියෙනවා පරාසයන් හදාගෙන තියෙනවා. ඒ කාල පරතරයක් ඇතුළත තමයි මේක ලකුණු වීම සිද්ධ වෙන්නේ. ඒ ලකුණු කරලා ඉවරනයින් පස්සේ අපිට තියෙන්නේ ඒ ලකුණු වෙච්ච කොටස් ටික මේ විදිහට තරංගයක් හම්බෙන විදිහට කම්ප්ලීට් කිරීම.
හරි. ඔය තමයි non return to zero level කියන ටෙක්නික් එක, encoding ටෙක්නික් එක. තේරුණාද? right. හරි. ඊළඟට ඔව් අනිත් කට්ටිය එක්කෙනෙක් විතරයි කන්ෆර්ම් කරේ තේරුණා කියලා. right. ඊළඟ අවස්ථාව කතා කරලා තියෙන්නේ non return to zero inverted. දැන් මේක බොහොම පරිස්සමට අහගන්න, මේකේ පොඩි ටෙක්නික් එකක් තියෙනවා අඳින්න. right. දැන් සාමාන්‍යයෙන් ඔයගලන්ට දෙන මේ මොනවාද binary pattern එක පටන් ගන්න ඉලක්කමට අදාළව අපි කොහොමත් පළවෙනි ලකුණු කිරීම කරනවා. ඒ කියන්නේ බිඳුව නම් පහළ, එක නම් ඉහළ. දැන් මේ උදාහරණය හැටියට අපිට මාක් කරන්න තියෙන්නේ පහළ බිඳුව. බිඳුව මාක් කරලා එතනින් ඉස්සරහට තමයි ටෙක්නික් එක අපිට ගොඩනගන්න තියෙන්නේ. ටෙක්නික් එක තමයි ඊළඟට හම්බෙන කෙනා. ඒ කියන්නේ දැන් බිඳුවට පස්සේ හම්බෙන්නේ එකනේ. එක නම් හම්බ වෙන්නේ දැනට තියෙන ස්ටේට් එක මාරු වෙනවා. දැනට ඉන්නේ බිඳුව නම් ඒක එක වෙනවා. කලින් එක විදියට හිටියනම් බිඳුව වෙන්න ඕනේ. right. එක හම්බුනොත් ස්ටේට් එක මාරු කරනවා. බිඳුව හම්බුනොත් ඊළඟට ස්ටේට් එක මාරු කරන්නේ. එක හම්බුනොත් ස්ටේට් එක මාරු කරනවා. බිඳුව හම්බුනොත් ස්ටේට් එක මාරු කරන්නේ. ඒ තියෙන ස්ටේට් එකම. ඒකට පටන් ගත්තේ බිඳුවෙන්, ඔන්න එක හම්බුණා. ඒ ඉන්ටර්වල් එකට ස්ටේට් එක මාරු කරනවා. ඊට පස්සේ බිඳුව හම්බෙන්නේ ආයෙත් ඒ ස්ටේට් එකේ හැමම තියෙනවා. ඊළඟට එක හම්බුණා. ස්ටේට් එක මාරු කරා. ඊළඟට බිඳුව ස්ටේට් එක ඒ විදිහටම තියෙනවා. ඊළඟට එක හම්බුණා. ස්ටේට් එක මාරු කරා. ආයෙත් එක හම්බුණා. ස්ටේට් එක මාරු කරා. ඊළඟට හම්බෙන්නේ බිඳුව ස්ටේට් එක කන්ටිනියු කරා. ආයෙත් බිඳුව ස්ටේට් එක කන්ටිනියු කරා. ඊළඟට එක හම්බුණා. ස්ටේට් එක චේන්ජ් කරා. ඔහොම ඇඳලා ඊට පස්සේ පුළුවන් අපිට මේ විදිහට කනෙක්ට් කරලා දෙන්න. තේරුණාද? right. එක කිය පටන් ගන්න කියලා තියෙන එකෙන් පටන් ගන්නවා. එක හම්බුනොත් ස්ටේට් එක චේන්ජ් කරනවා. බිඳුව හම්බුනොත් ඒ ස්ටේට් එකම කන්ටිනියු කරනවා. ඕක තමයි උතන තියෙන සරල මෙතඩ් එක. අනිත් අය තේරුණාද මේක? right. හරි. ආශිහානි ආපහු කියලා දෙන්න. right. okay. හරි. ඔන්න අහගන්න ආපහු කියලා දෙනවා. ඔයාට දීලා තියෙන බිට් පැටර්න් එක මේක දුව. එතකොට බිඳුව නම් කියන්නේ බිඳුව මාක් කර ගන්නව මුලින්. ඒක තමයි පටන් ගන්න තැන. එක කියලා තිබ්බොත් එක මාක් කරගන්න. ඊට පස්සේ සලකන්න ඕනේ ඊළඟට ඔයාට හම්බෙන ඉලක්කම. ඊළඟට හම්බෙන ඉලක්කම එක නම් මේ 0 නම් ඉන්නේ එයා 1 කරන්න ඕනේ. 1 නම් ඉන්නේ 0 කරන්න. right. එක කියන එක හම්බුණා. දැන් ඒක නිසා පටන් ගන්න බිඳුවෙන් එක හම්බුණා ස්ටේට් එක මාරු කරලා. ඊළඟට බිඳුව තියෙන්නේ
කන්ටිනියු කරා. ඊළඟට එක තියෙන්නේ ස්ටේට් එක මාරු කරා. ෂෙහානි තේරිගෙන යනවද කොහොමද? right. ඊට පස්සේ මෙතන එක තියෙන්නේ ඊළඟට බිඳුවනේ ඒ ස්ටේට් එක එහෙම ගෙනිච්චා. ඊළඟට එක ස්ටේට් එක චේන්ජ් කරා. ආයෙත් එක ස්ටේට් එක චේන්ජ් කරා. බිඳුව කන්ටිනියු කරා. බිඳුව ආයෙත් කන්ටිනියු කරා. අන්තිමට එක ස්ටේට් එක චේන්ජ් කරා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ වේව් එක මේ විදිහට කම්ප්ලීට් කරගන්න. right. හරි. ඔව් ඉනුක. පළවෙනි එක මේ යටින් මාක් කරන්නේ පළවෙනි එක යටින් මාක් කරන්න පුතේ මෙතන බිඳුව තියෙන නිසා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බයිනරි ඩිජිටල් සිග්නල් එකක බිඳුව කියන්නේ පහළ අවස්ථාව, එක කියන්නේ ඉහළ අවස්ථාව කියලා සලකන්නේ. එතකොට එක තිබ්බොත් උඩින්ද මාක් කරන්න ඕන. එක තිබ්බොත් උඩින් මාක් කරන්න. ඔව්. පටන් ගන්න ඉලක්කම මාක් කරලා තමයි ඉතිරි දේවල් ටික කරගෙන යන්නේ. හරි සර්. හරි. හරි සර්. right. හරි. ඊළඟට තියෙන මැන්චෙස්ටර් එක පොඩ්ඩක් අපි විස්තරාත්මකව කතා කරන්න ඕනේ. මම ඒක නිසා අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. මොකද තව විනාඩි 5ක් වගේ තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක අතරමඟ නතර කරගන්න වෙනවා. right. මේක මතක තියාගන්න. එතකොට ලබන සතියේ මැන්චෙස්ටර් එක කතා කරලා මේකෙන් graph එකක් අපි අඳිනවා. ಜಾති තුනටම. right. එහෙම ඇඳලා තමයි ඉස්සරහට යන්න අදහස තියෙන්නේ. හරි. right. ඒක නිසා මම අද විනාඩි 5ක් කලින් ක්ලාස් එක නතර කරනවා. ලබන සතියේ ටයිම් චේන්ජ් එකක් වෙයිද දන්නේ නැහැ ඉස්කෝලේ පටන් ගන්න නිසා දැන් ලබන සඳහා ඉඳලා මම පණිවිඩයක් දෙන්නම් දැනට මේ ටයිම් එකට ලෑස්ති පිට ඉන්න ටියුට් එක එකතු කරගන්න යාළුවන්ටත් පණිවිඩය දෙන්න right network පටන් ගත්ත කියන එක ටියුට්ස් ටික දීලා තියෙන්නේ ඒක එකතු කරගන්න හරි right හරි ළමයි එහෙනම් thank you very much මම අදට මෙතනින් ක්ලාස් එක නතර කරනවා